ඒවා ඔබට ඔබ හැම කෙනෙක්ම බොහොම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා අද දවසේදී කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ විසින් සංවිධානය කරනු ලබන මාසික සාකච්ඡාමය වැඩසටහනේ තවත් එක අදියරයක් වෙත. කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය පිළිබඳව යම්කිසි හඳුන්වා දීමක් මම ඔබ වෙත සිදු කරන්නම්. කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය දැනට ශ්‍රී ලංකාවේ පවතින ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයන් අතරින් විශාලතම සමාජික සංඛ්‍යාවක් හිමි. ඒ වගේම සමාජයේ ඉතාමත් ප්‍රායෝගික වැඩ කටයුතු කරමින් ප්‍රජාව සමග ඍජු සම්බන්ධතා පවත්වා ගනිමින් වැඩසටහන් රාශියක් ඉෂ්ට සිද්ධ කරන සංවිධානයක් විදිහට අපිට කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා ආදි විද්‍යාර්ථීන්ගේ සංවිධානය හඳුන්වා දෙන්නට පුළුවන්. මෙම සංවිධානය මාසිකවම සෑම මාසයක් පාසාම විවිධ තේමාවන් මුල් කරගනිමින් ඒ වගේම ප්‍රජාව ඉලක්ක කරගනිමින් වැඩසටහන් මාලාවන් පවත්වනු ලබනවා. අද දවසේදී අප ඔබට ඉදිරිපත් කරන්නේ ඒ වැඩසටහන් මාලාවේ තවත් එක අදියරයක්. මීට පෙර සැසිවාරයන් වලදී අපි දරුවන් මුල් කරගැනීමෙන් සැසිවාරයන් පවත්වනු ලැබුවා. ඒ වගේම ජනවාර්ගික සංහිඳියාව පිළිබඳව ඒ වගේමයි අත්දැකීම් හුවමාරු කර ගැනීමේ සැසිවාරයන් අපි සමාජ විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් පවත්වනු ලැබුවා. ඒ වගේමයි අද දවසේදී අපේ තේමාව වෙන්නේ ළමයින්ට සුන්දර ලොවක් කියන තේමාවයි. සතුටු පවුල කියන මාතෘකාව යටතේදී අද දවසේදී ඔබත් එක්ක ඊටම රසවත් සහ වැදගත් සාකච්ඡාමය වැඩසටහනක් මෙහෙවන්නට අපි සූදානම්. එහෙමනම් අද දවසේදී සතුටු පවුල ආකෘතිය පිළිබඳව අද දේශන ඉදිරිපත් කරනු ලබන්නේ සම්පත්දායිකාවක් විසින්. ඒ වගේමයි මෙම සම්පත්දායිකාව හඳුන්වා දෙමින් අද දවසේ වැඩසටහන මෙහෙවනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මොහොමඩ් මහීෂ් විසින්. ඔබතුමාට බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපගේ ආරාධිත දේශිකාව හඳුන්වා දෙමින් වැඩසටහන මෙහෙවමින් ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා. මහීෂ් ඔබට අවස්ථාවයි මේ. එහෙනම් ස්තුතියි. මම හිතන්නේ මාව ඇහෙනවද දන්නේ නැහැ. ඇහෙනවා සර්. ඇහෙනවනේ. එහෙනම් ස්තුතියි. මම හිතන්නේ කොළඹ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ආදි විද්‍යාර්ථීන්ගේ සමාජ මේ විද්‍යාර්ථීන්ගේ සංගමයට මේ වැඩසටහන සම්බන්ධී කිරීම සම්බන්ධයෙන් එතකොට විශේෂයෙන් අපි දන්නවා මේ අද වෙනකොට අපේ රටේ සමාජයේ අවශ්‍යතාවයක් වෙන නැවතත් කොවිඩ් අර්බුදයෙන් පස්සේ අපිට යම් ආකාරයකට පෞල් ජීවිතය පිළිබඳ නැවතත් කල්පනා කරන්න ඒක යම් ආකාරයක පාරම්පරික හේතුවක් හින්දා පමණක් නෙමෙයි යම් ආකාරයකට විද්‍යාත්මක සංස්කෘතික අවශ්‍යතාවයක් තියෙනවා කියන කාරණාවන් තමයි මේ මාතෘකාව තෝරගෙන තියෙන්නේ. ඉතින් මේ මාතෘකාව ගැන කතා කරන්න මම හිතන්නේ අපේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයෙන්ම අධ්‍යාපනය කොට තමන්ගේම ස්වಉත්සාහයෙන් විශේෂයෙන්ම අපි දන්නා විදිහට ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සහ ප්‍රජාව සවි බල ගැනීම ඒ වගේම මේ සතුට පවුල කියන සංකල්පය බොහොම ප්‍රායෝගිකව සමාජය තුළ නොයෙක් අභියෝග වලට මුහුණ දෙමින් මේ කියන සමාජ විද්‍යාත්මක සංකල්ප සමාජගත කරන්න උත්සාහ කරන කෙනෙක් එක්ක තමයි අපි මේ සාකච්ඡාව කරන්නේ. අපි සතුටුයි ඇයව හඳුන්වා දෙන්න. ඇය සමිතා සුගතිමාලා මම හිතන්නේ බොහොම ප්‍රථම පන්ති සමර්ථයකින් සමාජ විද්‍යාව ලබාගෙන පශ්චාත් උපාධියකුත් ලබාගෙන දීර්ඝ කාලයක් ඇගේ සහ ඇගේම මහන්සියෙන් ඇගේම ශාස්ත්‍රීය බුද්ධියෙන් සහ ප්‍රායෝගික හැකියාවෙන් යම් කිසි ආයතනයක් පවත්වාගෙන යමින් බොහෝ අභියෝග වලට මුහුණ දෙමින් කියන්නේ අපි බැලුවොත් එහෙම කියන්නේ මේ ස්ත්‍රිය එහෙම නැත්නම් මේ පවුල මේ ලාංකීය සමාජය තුළ කාන්තාවන්ට මුහුණ දෙන්න වෙන දේශපාලන සමාජ සංස්කෘතික අර්බුද කොහොමද නියම සැබෑ සමාජයේ මහ පොළවේ ලෙහා ගන්න මේ ගැටලු අර්බුද කියන කාරණාව සම්බන්ධව මන අත්දැකීමක් තියෙන සහ ඒ සම්බන්ධව නොයෙක් ආයතනත් එක්ක ජාත්‍යන්තරව සහ වැඩ කරන
හොඳ අත්දැකීමක් තියෙන පුද්ගලයෙක් තමයි සමිතා කියලා අපි කියන්නේ. විශේෂයෙන්ම මම ඇගේ දකින විශේෂත්වය මේ මම හිතන්නේ මේ අපේ සමාජය තුළ යම් ආකාරයකට විචාර බුද්ධියට ලක් වෙන එහෙම නැත්නම් ප්‍රශ්නයට ලක් වෙන සංකල්පයක් තමයි මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය. මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය බොහොම සියුම්ව එහෙම නැත්නම් සමාජය තුළට ගෙනහිල්ලා සමාජයේ යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇති නොවන විදිහට මෙය බොහොම සුන්දර විදිහට සමාජගත කරන්න කරන උත්සාහය තමයි මම හිතන්නේ මේ තරම් දුරට සමබරව ගෙනාවේ. ඉතින් අපි සතුටුයි තුමියගේ අදහස් දැනගන්න. විශේෂයෙන්ම එනිසා මම වැඩි ඇගේ ශාස්ත්‍රීය හෝ වෙනත් දේවල් වලට වඩා මම දකින්නේ අපේ රටට අවශ්‍ය ඒ කියන්නේ සමාජීය විද්‍යාවන් මම හිතන්නේ සමාජීය විද්‍යාවන් ප්‍රශ්නයට ලක් කරන මේ කාලය තුල ඒ කියන්නේ සමහර වෙලාවට භෞතික විද්‍යාවන් රසායන ජීව විද්‍යාවන්ට වඩා අද සමාජීය විද්‍යාවන් ප්‍රශ්නයට ලක් කරනවා අභියෝගයට ලක් කරන කාලයක ඒවා යම් ආකාරයකට සමාජගත කරන්න උත්සාහ කරන කෙනෙක් එක්ක කතා කරන්න ලැබීම සතුටක්. ඉතින් ඒ නිසා මම කැමති මුලින්ම එතුමියගෙන් අහන්න දැන් අපිට මේ දීලා තියෙන මාතෘකාව තමයි විශේෂයෙන්ම චන්දිමා ඇතුළු මාව හඳුන්වා දීපු සුපේශලා සහ ඒ සමාජ විද්‍යාඥ සංගමයේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මේ සතුටු පවුල සහ දරුවන්ගේ සතුට මම හිතන්නේ ඉතා වැදගත් මාතෘකාවක්. මොකද මිනිස්යාගේ ආරම්භකම සමාජ සංස්ථාව එයයි. විශේෂයෙන් අපි දන්නවා සමහර වෙලාවට කියන්න පුළුවන් පෞරුෂවල නිෂ්පාදනාගාරය. එහෙම නැත්නම් පෞරුෂ හදන තැන, අනන්‍යතාව හදන තැන, එහෙම නැත්නම් සංස්කෘතිය පරිවර්තනය කරන තැන, එහෙම නැත්නම් සමාජ පාලනය කරන තැන තමයි පවුල කියලා අපි සරලව ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් මේ මම මුලින්ම කැමති සමිතාගෙන් අහන්න මේ පවුල කියන මේ බොහොම සරල ආයතනයේට ඒකට සම්බන්ධ වෙන ප්‍රධාන සාධක මුලින්ම අපිට සරලව හඳුන්වා දීලා අපි ඊට පස්සේ පුළුවන් එකිනෙකට යන්න මම හිතන්නේ ඔබතුමීට පුළුවන් මුලින්ම පවුලත් එක්ක සම්බන්ධ වෙන සාධක එහෙම නැත්නම් ප්‍රධාන කරුණු වැදගත් සාධක මොනවද කියලා අපිට සරලව කියලා දුන්නොත් අපිට ඊට පස්සේ පුළුවන් දෙවෙනි තුන්වෙනි ප්‍රශ්න වලට යන්න. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මහේෂ්. මම හිතනවා ඒ හඳුනා දීමෙන් පස්සේ මටත් ටිකක් අභියෝගයක් තියෙනවා අද දවසේ මේ කාරණා ටික ඊටාම කෙටි කාලයකදී කොහොමද සාකච්ඡාවට අරගන්නේ කියන එක. ඒ කියන්නේ අවුරුදු ගණනක අත්දැකීම් සහ අවුරුදු ගණනක අත්හදා බැලීම් ප්‍රජා මට්ටමේ ගිහිල්ලා කරපු අත්දැකීම් එකලා ඇත්තටම මේ අර ට්‍රයල් ඇන්ඩ් එරර් එහෙම නැත්නම් අපි කරමින් ඉගෙන ගනිමින් ගිය දැනුම් සම්භාරයක් පැය ගණනක් කතා කරන්න පුළුවන් මට්ටමක තමයි තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මම චන්දිමා ඇතුළු මේ සියලුම කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මට මේ අත්දැකීම් මේ විශාල කණ්ඩායමක් මම දැක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මෙච්චර රැ වෙලා වුණත් ඉතින් ඒක මම හිතන්නේ මේ සතුරු පවුල කියන එක හැමෝටම කොහොම හදවතට දැනෙන නිසා වෙන්න පුළුවන් සහ ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමක් වැඩ කරන්න උනන්දුවක් තියෙන පිරිසක් ඒකට යම්කිසි ආభాෂයක් ලබන්න වෙන්න පුළුවන් මෙතරම් රාත්‍රියේ ගත වුණත් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඒ කාරණාවත් එක්කලා මම හිතන්නේ සතුරු පවුල කියලා කිව්වහම සහ මම හිතන්නේ අද දවසේ ළමුන්ට සතුරු ලොවක් කියන එක තමයි මේකේ පුළුල් මාතෘකාව බවට පත් උනේ. හැබැයි මම විශ්වාස කරන දෙයක් තමයි පවුලක සමස්තය, පවුලේ සිටින සියලු සමාජිකාවන්, පවුලේ වටපිටාව, පවුලේ පවුලත් එක්ක ගනුදෙනු කරන, පවුලට බලපෑම් කරන, පවුල ගැන සමාජ නිර්වචන සපයන මේ සමස්ත කණ්ඩායමක් ඉන්නවා. ඒ සියලු දෙනා සතුට ගැන යම් පැහැදිලි ආකල්පයක අදහසක සහ චර්යාත්මක වෙනසක නැත්නම් අපිට ළමයි විතරක් පවුලේ අරගෙන ළමයිට විතරක් සතුට ජනනය කරන්න බෑ. හේතු ඒ කියන්නේ ළමයි සතුටින් හිටියා කියලා පවුල සතුටින් ඉන්නේ නැහැ. එහෙම නැත්නම් පවුලේ අනිත් අය සතුටින් හිටියා කියලා සතුටින් ඉන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක ළමයාට සමස්තයක් හැටියට බලපාන්න නම් ලොකු විශාල පරිසරයක් තියෙනවා අපි වෙනස්කම් කරමින් ඉස්සරහට යන්න ඕන. ඉතින් මහේෂ් ඇහුවා වගේ
මං හිතන්නේ අපි සරල ලෙස ගත්තොත් දැන් පවුලක් ලෙස ක්‍රියා කිරීමේදී අපි දැන් මේක මම ඇත්තටම එළඹුමක් හැටියට සාකච්ඡා කරන්නෙම ප්‍රජා මට්ටමේදී අපි ගොඩක් වෙලාවට මං හිතන්නේ සතුරු පවුල කියන සංකල්පය අපි පාවිච්චි කරන්නෙම පවුල සහ ඒ අවට සමාජය තුළ ප්‍රගතිශීලී නැත්නම් ඉතා ධනාත්මක වෙනසක් ඇති කරන්න සාධාරණීය වෙනසක් ඇති කරන්න මේ පවුලත් එක්ක සම්බන්ධ වෙච්ච සහ ඒ ප්‍රජාවට යම්කිසි සංවර්ධනාත්මක බලපෑමක් දෙන්න තමයි අපි මේ ක්‍රමවේදයක් හැටියට මේක ප්‍රජා මට්ටමේදී භාවිතා කරන්නේ. කොහොම වුණත් ඒක ක්‍රමවේදයක් හැටියට සාකච්ඡා කරා වුණත් අපි සමස්තයක් ලෙස සාමාන්‍යයෙන් පවුල කියන්නේ මොකක්ද කියන එක ගත්තොත් එහෙම සරල නිර්වචනයක් තියෙනවා. එහෙම නැත්නම් අපෙන් හැමෝම අහනවා මේ සමහර අය මං හිතන්නේ අහන එක සරලම ප්‍රශ්නයක් තමයි පවුල් වෙලාද කියලා. විවාහ වුණාද කියන එක අහන්න නැතුව ගොඩක් වෙලාවට ඉස්සර අපේ අහව එක තමයි පවුල් වුණාද කියන එක. ඉතින් ඒ අහන එක තුලම විශාල මං හිතන්නේ අදහස් රාශියක් ගැබ් වෙනවා පවුල කියන එක ගැන අපි ගැන අපේ තුල තියෙන අදහස. ඒ කියන්නේ දැන් උදාහරණයක් ලෙස විශේෂයෙන්ම මේකේ වැදගත් කාරණාව තමයි පවුල කියන එක දිහා සමාජයේ කාන්තාවන් සහ පිරිමින් දකින්නේ කොහොමද? ඒ එක එක්කෙනාට පවුලක තියෙන අවශ්‍යතාවය මොකක්ද? කාන්තාවට තියෙන අවශ්‍යතාවයමද පිරිමියාට තියෙන පවුල ගැන. එහෙම නැත්නම් පවුලකදී ඒ පවුල ඇතුලේ ඉන්න අනිත් කණ්ඩායම් වලට පවුලක් තුල ජීවත් වීමට තියෙන අවශ්‍යතාවය මොකක්ද? ඒක සමහර වෙලාවට ඒ පවුලකින් අපි බලාපොරොත්තු වෙන දේවල් පුද්ගල මට්ටමේ වෙන්න පුළුවන්. මට මොනවද ඕනේ කියන එක. හැබැයි ගොඩක් වෙලාවට අපි පවුල කියන එකේදී ඊට වැඩිය මං හිතන්නේ කතා කරන්නේ මේ කණ්ඩායමක් නැත්නම් පොදු කියන අදහසක් එක්කලා තමයි පවුලත් එක්කලා කතා කරන්නේ. ඉතින් මේක තුළ පුද්ගල වටිනාකම් පුද්ගල මට්ටමේ බලාපොරොත්තු අවශ්‍යතාවයන් පමණක් නෙමෙයි. හැබැයි පොදු අවශ්‍යතාවයනුත් තියෙනවා. අපි කණ්ඩායමක් හැටියට අපිට මොනවද ඕන කරන්නේ? අපි කණ්ඩායම එකතු වෙලා පවුල ඇතුලේ මොනවද කරන්නේ? අපි කණ්ඩායමේ හෙට දවස කොහොමද පවුල ඇතුලේ තීරණය වෙන්නේ? හැබැයි එහෙම බලනකොටත් හැමතිස්සෙම අපි කල්පනා කරන්න ඕන කණ්ඩායමක් හැටියට හෙට දවස බලනවා වගේම මේ පවුල ඇතුලේ ඉන්න මම කියන පුද්ගලයාගේ හෙට දවස තීරණය වෙන්නේ කොහොමද කියලා. එතකොට අර කණ්ඩායම හැංගීමෙන් හැමතිස්සෙම යන්න ගියාම මම කියන පුද්ගලයා ඒකේ අතහැරිලා නම් මගේ හැරිලා නම් එයා ගැන කවුරුත් සලකලා නැත්නම් එයාගේ හැංගීම් හඳුනගෙන නැත්නම් එයාගේ මහන්සිය දැකලා නැත්නම් මං හිතන්නේ හෙට දවසට කණ්ඩායමක් හැටියට යන්න තියෙන හැකියාව අපිට එකෙන් අඩු කරනවා. ඒ වගේම තමයි පවුලක් හැටියට ගත්තාම දැන් අපි විශේෂයෙන්ම පවුල කියන එක ඉස්සරහට අරගෙන යනකොට ඒකේ ඉන්න එක් පුද්ගලයන්ගේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන් සහකාරිය වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒකේ ඉන්න අනිත් වැඩිහිටි පරම්පරාව වෙන්න පුළුවන් දරුවන් වෙන්න පුළුවන් මේක එක්කෙනාට කාර්යභාරයක් තියෙනවද එහෙම නැත්නම් සාමාන්‍යයෙන් පවුලක් කියලා කිව්වහම පවුල ඉස්සරහට අරගෙන යන කාර්යභාරය එක එක්කෙනා බෙදාගෙනද මේ කාර්ය කොටස මෙයාගේ මේ කාර්ය කොටස මගේ මම නම් ඉන්නේ රස්සාවක් කරලා මේකට නඩත්තු කරන්න විතරයි ඊටු ටික අනිත් කෙනා තමයි බලා ගන්න ඕන. ওই වගේ නොයෙකුත් ආකාරයෙන් අපි මේ පවුල ඉස්සරහට අරගෙන යන කාර්යභාරය සකස් කර ගැනීමේදී අපි හිතන පතන විදිහ ඒවා තීරණය කරන විදිහ ඒවා ගැන අපේ වටපිටාවේ අපේ සමාජ පරිසරය තුලින් නිර්වචනය වෙලා තියෙන ආකාරය ගැනත් අපිට හිතන්න සිද්ධ වෙනවා. මොකද මේ සියලුම කාරණාවන් අර මහින් සැවුව වගේ මේ වැදගත් සාධකයන් බවට පත් වෙනවා. ඒ වගේම තමයි එක එක පුද්ගලයා ගත්තාම පවුල ඇතුලේ ඉන්න මේ අපි එක එක්කෙනාට ඒක ඇතුලේ තියෙන බලය මොකක්ද? මොනවද අපිට කරන්න පුළුවන්? කරන්න අවශ්‍ය වුණොත් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවද? උදාහරණයකට හිතන්නකෝ අලුත විවාහ වෙන කාන්තාවකට තමන්ගේ රැකියාව දිගටම කරගෙන යන්න පුළුවන්ද? ඒ ගැන තීරණයක් ගන්න බලයක් තියෙනවද මේ පවුල ඇතුලේ? එහෙම නැත්නම් ස්වාම පුරුෂයෙක්ට තමන්ගේ කර හිටපු රස්සාව වෙනස් කරන්න. ඒක ගැන එයාට තීරණයක් ගන්න පුළුවන්ද? ඒ තීරණය ගැනීමේදී අනිත් අයගේ අදහස් සලකන්න ඕනද? එහෙම නැත්නම් ඒ තීරණය සම්පූර්ණ පාලනය තියෙන තමන්ගේ අතේද? කාන්තාවකට එහෙම පාලනයක් තියෙනවද? ඉතින් ඔය කියන කාරණා අපේ පවුලේ හෙට දවස අනිවාර්යයෙන්ම තීරණය කරනවා. අපි කොයි විදිහටද හෙට දවසට අවතීර්ණ වෙන්නේ කියන එක. අනිත් කාරණාව තමයි මේ පවුලක් සාමාන්‍ය ජීවත් වෙන්නේ කොහොමද? මොකද දිනචර්යාව. අද මොකද වෙන්නේ? අද අපි නැගිටලා මොනවද කරේ? අපි කෑම හැදුවද එකට කෑවද? ඒව හේදුවේ කවුද? ඊළඟ කෑම වලට මොකද උනේ? රැට කෑම කවුද හදන්නේ? නැත්නම් පිරිසිදු කරගන්නවද අපි ඉන්න තැන? ඒක නොකර හිටියොත් මොකද වෙන්නේ?
මේ දිනයක් පටන් අරගෙන අවසාන වෙනකොට අපි නිින්දට යනකම් සහ නිින්දට යන වෙලාවෙදිත් සමහර වෙලාවට නිදි ඇඳේදී වුණත් මේ දිනචර්යාව කියන එක අපි එකට කතා කරන්නේ කොහොමද, අපි දවස අවසන් කරන්නේ කොහොමද, අපි සුබ රාත්‍රියක් කියලා සුබ පතනවා දවස අවසන් වෙනකොට. එහෙම නැත්නම් ඒක අපි හිතනවාද පවුලේ අයට එහෙම සුබ පතන්න ඕනේ ඒගොල්ලෝ ඉතින් එච්චරම වැදගත් නැද්ද? ඒක ඔය වගේ නොයෙකුත් මේ දිනචර්යාව කියන එක ඉතාම වැදගත්. පවුල කියන එක ඉස්සරහට අරගෙන, මොකද මේ දිනචර්යාව කියන එක අපි හිතන තරම් සුළුකටු එකක් නෙමෙයි. අපි කරන හැම කාරණාවක් පිටිපස්සෙම ඒකට අදාළ වටිනාකමක් තියෙනවා, ඒකට අදාළ ආකල්පයක් තියෙනවා, ඒකට අදාළව අපි ඉගෙන ගත්ත දෙයක් තියෙනවා, අපේ කුසලතාවයන් තියෙනවා, අපි ඉගෙන නොගත්ත දේවල් තියෙනවා, අපි කතා කරන භාෂාවක් තියෙනවා, අපි එකිනෙකා දිහා බලන විදිහක් තියෙනවා, අපේ හැඟීම් තියෙනවා. මේ දිනචර්යාව කියලා කියන්නේ මහා විශාල දෙයක්. ඒක ගැන අපි සීරියස්ලි හිතුවේ නැත්තම්, බරපතලව හිතුවේ නැත්තම්, ඒ කියන්නේ මේ ඒකෙන් අදහස් වෙන්නේ අපි දිනචර්යාව අර ටයිම් ටේබල් එකක් වගේ, ඇජෙන්ඩා එකක් වගේ ලියාගෙන දැන් මේක කරනවා, මෙහෙම කරනවා, එහෙම කියන එකට යනවා කියන එක නෙමෙයි. හැබැයි අපේ මොකක්ද අපේ කොමන් ඇග්‍රීමන්ට් එක, අපේ එකඟතාවය මොකක්ද? අපේ හෙට දවස ගත කිරීමේදී දරුවන්ටත් ඒ දිනචර්යාවේ කොටස් තියෙනවද කරන්න? ඒව කරන්න දරුවෝ කැමැත්ත පළ කරමින් ඉන්නවද? පුතා ඔයා කෑම කෑවම අනිවාර්යෙන් ඔයාගේ පිඟාන සෝද ගන්න ඕන. ඒක දිනචර්යාවේ කොටසක්ද දරුවාගේ? එහෙම නැත්නම් ඒක නොකර අතහැරලා යන කී දෙනෙක් ඉන්නවද පවුලේ? තමන් කන පිඟාන ගොඩ ගහලා යන කී දෙනෙක් ඉන්නවද? එතකොට ගොඩ ගැහෙන එක අවසානයේ කොහෙද ඉතුරු වෙන්නේ? මේ ඔක්කොම අපේ දිනචර්යාවේ කොටස් බවට පත් වෙනවා. ඉතින් පොඩි බාධා කිරීමක් කරනවා සමිත. අපි මොකද මුලින්ම මම කැමති මේකට සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටින්න මේ තමුන්ගේ මයික් ඕෆ් කරගන්න, වීඩියෝ ඕෆ් කරගන්න, ගෙදර වෙන දේවල් ඔක්කොම අපිට පේනවා. මොකද සතුටු පවුල් ගැන කතා කරන්න කියන ප්‍රශ්න නැති වෙන්න බෑ. ඒ හින්දා කරුණාකරලා ඔබගේ මයික් සහ වීඩියෝ ඕෆ් කරගන්න. ගොඩක් ඔය Galaxy 10 ෆෝන් එක දිගටම ඔන් වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒක ඕෆ් කරගත්තොත් හොඳයි. විශේෂයෙන්ම අපි දන්නවා දැන් මම තව ප්‍රශ්නයක් යොමු කරන්න කැමතියි සමිතට. දැන් මේ සංකල්ප තාම අපි ඒක සුවිශේෂ ප්‍රශ්න වලට යන්න කලින් සංකල්ප තියෙනවානේ සතුටු පවුල, මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ප්‍රජාතන්ත්‍රවාදී, මේවා බොහොම විඥානවාදීව සමාජයට ආපු කාරණාද? එහෙම නැත්නම් ඇත්තටම භෞතිකවාදීව අපි යථාර්ථ මේ මහ පොළොවේ ලබා ගන්න පුළුවන් දේවල්? සමහරලාට පොඩි චෝදනාවක් තියෙනවා මේ අපිට කරන්න බැරි සංකල්ප උඩින් ඇවිල්ලා අපිට පටවපුවාම කොහොමද මේවක් කරගන්නේ? මේ අපේ සංස්කෘතියට ගැලපෙනවද? මේ වගේ යම් අභියෝග මොනවාද තියෙන්නේ? මේ කියන සංකල්පය මේ සාමාන්‍යයෙන් සාක්ෂාත් කරගන්න අපිට මහ පොළොවේ ඇත්තටම පුළුවන්ද? ඔය කියන අවුරුදු 2000 ගානක තියෙන සංස්කෘතිය තුළ ඔය සංකල්පය මුදුන්පත් කරගන්න පුළුවන්ද? ඔබතුමී ඒක ගැන පොඩ්ඩක්. අනිවාර්යයෙන්ම මම හිතන්නේ මේ ඔයා මේ ප්‍රශ්න මෙතනදී අහපේක හොඳයි. මම දන්නවා මට මේ හැම කාරණාවකටම එකින් එකට යන්න කාල වේලාව නැහැ කියලා අද වගේ සාකච්ඡාවකදී. හැබැයි මම හිතන්නේ එතනට තමයි මම මේ ඇත්තට මේ කාරණා යොමු මේ සාධක දාලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි අද දවසේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක කවුරුත් ඇවිල්ලා අපිට කියන්න ඕනේ නැහැ. හැබැයි අපි ඒක ජීවත් වෙනකොට අපි දන්නවා මේ දිනචර්යාව ගෙදර ඉන්න සියලු දෙනාටම පහසු එකක් වෙන්නේ නැත්තම්. එක්කෙනෙක් විතරක් වෙහෙසටපත් වෙලා අනිත් කෙනාට ඒක දැනෙන්නේ නැත්තම්, සංවේදී නැත්තම්, ඒ වගේ දේවල් මං හිතන්නේ කවුරුත් ඇවිල්ලා අපිට කියන්න ඕන දේවල් නෙමෙයි. අපිට සාමාන්‍ය මිනිස්සු හැටියට අපි හරියට ඇස් දෙක අරලා බැලුවා නම් වටපිටාව, අපි අවදියෙන් බැලුවා නම්, අපි හැංගීමෙන් බැලුවා නම් අපිට පේන්න ඕන දේවල්. මං හිතන්නේ මේ සාකච්ඡාව ඉවරනකොට මහේස්ගේ මේ ප්‍රශ්නෙට උත්තර ගොඩාක් ලැබෙයි. මොකද අපි මේ පවුලේ ඉන්න එක එක කණ්ඩායම් දිහා වෙන වෙනම බලන්න යනවා. ඒ එක එක්කෙනා මේක යථාර්ථවාදීව තමන්ට ගලප ගන්නකොට කොයි වගේ කාරණා එක්කද ගලප ගන්න ඕන කියලා. දැන් බොහොම සරලව ගත්තොත් එහෙම අපේ හුරු පුරුදු මොනවද? අපි උදේට නැගිටලා සරම ගලවලා ඒක වැලට දානවද? එහෙම නැත්නම් ඒක ගලවපු තැනම බිම දාලා යනවද? එහෙම නැත්නම් අපි පිහිදපු තුවාය අපි කොහෙද දාන්නේ තෙත පිටින්? මේවා ඔක්කොම අපේ ජීවිතේ කොටස්, අපි හැමදාම කරන දේවල්. හැබැයි ඒක ගැන අපි කිව්වා වගේ අපි සවිඥානිකව ඒක දිහා බලන්නේ නැත්තම් ඒක මට අදාළ නෑ කියලා නම් හිතන්නේ. එතකොට අදාළ වෙන කෙනාට එයාට කොහොමද දැනෙන්නේ ඒක? එයා ඒක කොච්චර කරන්න ඕනද? එයා හැමදාම කරන්න ඕනද? ඒතකොට දැන් ගොඩක් වෙලාවට අපි දන්නවා බොහොම සරලව කතා කරොත්
ගොඩක් අපේ පැමිණිලි තියෙනවා පවුල තුල. ඒ කියන්නේ මේ මම එනකොට මෙයා මූණෙල්ලන් හිටියා නැත්තම් මම යනකොට මෙහෙම වුණා නැත්තම් මම දෙයක් ඇහුවාම මෙහෙම ඇහුම්කන් දුන්නේ නැහැ. ඒ වගේ පැමිණිලි තියෙනවා අපේ පවුලක් අරගෙන යනකොට නිරන්තරයෙන්ම අපිට ඇහෙන දෙයක් තමයි මේ පැමිණිලි. ඉතින් ඒ පැමිණිලි එනවා කියලා කියන්නෙම අපි හරියට ඇස් දෙක අරලා අපේ පවුල දිහා බලනවා නම් ඒ පැමිණිලි අපිට දැනෙන්න ඕනේ එහෙනම් කොයි හරි තැනක හිඩසක් තියෙනවා අපිට පුරවන්න. කොයි හරි තැනක අපි වෙනස් කළ යුතු දෙයක් තියෙනවා. ඒක වෙනස් කරා නම් සමහරලාට මේකට බලපෑමක් වෙන්න පුළුවන්. ඉතින් ওই වගේ මම හිතන්නේ ගොඩක් කාරණා තියෙනවා පවුලක් එකලා ජීවත් වෙනකොට. ඉතින් පවුල ඇතුලේ තියෙන දේවල් විතරක් නෙමෙයි එකක් දෙකක් කියනවා නම් දැන් බාහිර සම්බන්ධතා පවුල ඇතුලේ තියෙන එහෙම නැත්නම් පවුල පාදක වෙලා තියෙන වටපිටා ප්‍රජා සංස්කෘතිය කොයි වගේද කියන එක දැන් අපි දන්නවා ගමක ගිහිල්ලා අපි වැඩ කරනකොට ඒ පවුල ගැන ප්‍රජාව තුල තියෙන මතවාදයන්. ඒ පවුල නම් මෙහෙමයි මේ පවුල නම් මෙහෙමයි අර තාත්තා නම් මෙහෙමයි මේ විදිහට කියලා ප්‍රජා සංස්කෘතිය තුලම යම්කිසි බලපෑමක් එල්ල කරනවා නිරන්තරයෙන්ම දිනපතා පවුල තුලට. ඉතින් ওই වගේ කාරණා එක බලනකොට මම හිතන්නේ අර මේ සියලු කාරණා අපි මතක තියාගන්න ඕන එකක් තමයි පවුලක සතුට තීරණය කරද්දී ඒ කාරණා එක්කම ගොනු වෙච්ච තව පෙළ ගැස්සෙන කාරණා ටිකක් තියෙනවා මේ සතුට අභියෝගයට ලක් කරන. ඉතින් අර මහේස් අහපු ප්‍රශ්නෙට මම ඊළඟ තව කාරණාවලදී උදාහරණ සපයන්නම්. ගොඩක් වෙලාවට අර පවුල කියන එක තීරණය කරන සාධක වගේම ඒ පවුලේ සතුට තීරණය කර ගැනීමේදීත් අර පෙර ඉගෙනුම් කියන දේවල්. දැන් උදාහරණයකට අපි විවාහ වෙන්න කලිනුත් අපි හැමදාම අපි උදේට තෙත තුවාය මම මේ සරල උදාහරණ ගේන්නේ. තෙත තුවාය අපිට පුරුදු නෑ වැලට දාලා. මොකද ඒක කරන්න අපේ අම්මා හැමදාම හිටපු නිසා. මේක කාන්තාවක් වෙන්න පුළුවන් පිරිමියෙක් වෙන්න පුළුවන්. අපේ අම්මනේ හිටපු නිසා. එතකොට අපිට ඒක දැනුනේ නැහැ. අපි විවාහ වෙලා පවුලකට ආවම ඒ පෙර ඉගෙනුම අපිට කොච්චර බලපානවද කියලා. එතකොට අපි හැමදාම හිතන් නම් ඒක අම්මා කරන්න ඕනේ කියලා. දැන් මෙතනදි සමහරලාට හිතන්න පුළුවන් ඒක කාන්තාව තමයි කරන්න ඕන කියලා. එහෙම නැත්නම් අපි දියණියක් හැටියට ඉන්නකොට ඒක වෙන කවුරු හරි කරා නම් මෙතනදි හිතනවා ඒක මං කරන්න ඕනේ නෑ කියලා. එතකොට ගොඩක් වෙලාවට අපි මේ අරගෙන එන ඉගෙනුම් පෙර හුරු පුරුදු එහෙමත් නැත්නම් කාන්තාවන් සහ පිරිමින් හැටියට අර දැන් මහේස් පටන් ගන්නකොට කිව්වා මේ පවුල සහ මේ කාරණාවන් එක්කලා ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන එක ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද ඔවුන්ට සමාජය තුල නිර්ණය කරලා තියෙන රාමුව මොකක්ද? ඔවුන්ට සමාජය තුල දීලා තියෙන කාර්ය කොටස මොකක්ද? ඔවුන් කොහොමද නිර්වචනය කරලා තියෙන්නේ? මේ කියන කාරණා මේ වටිනාකම් දෙන්නට දීලා තියෙන ඒ හැම දෙයක්ම බලපානවා අර අපි කලින් කතා කරපු සාධකත් එක්කලා පවුල ඉස්සරහට අරගෙන යනකොට මේව අභියෝගයට ලක් වෙනවා. එක්කෙනෙක් එක වැඩ කොටසක් කරනවා එයා නැති වුණාම අනිත් කෙනාට ඒ වැඩ කොටස කරගන්න බෑ. දැන් දරුවන්ට කැම බීම දෙන අවස්ථාවේදී කාන්තාව රැකියාවට යනවා නම් එයාට නිවාඩුවක් ගන්න බැරි නම් ගෙදර ඉන්න පිරිමි කෙනාට පුළුවන් ද කාන්තාවට දරුවන්ට කැම ටික දෙන්න. එහෙම නැත්නම් ස්වාම පුරුෂයා ලෙඩ වෙච්ච වෙලාවක කාන්තාව කොහොමද ආර්ථික වශයෙන් දායකත්වය පවුලට දෙන්නේ? මොකක්ද එයාගේ කාර්ය කොටස වෙන්න ඕන වෙනස. ඉතින් මේවා තීරණය වෙන්නේ ගොඩක් වෙලාවට මේ අපි හදාගෙන තියෙන ස්ත්‍රී සහ පිරිමි රාමු කියන දේවල් තුල අපි හිර වෙලා ඉන්න විදිහ අනුව. ඉතින් ඒ හිර වෙලා ඉන්න තාක්කල් අපිට බෑ ඒවෙන් එළියට ගිහිල්ලා අපේ ප්‍රශ්න වලට උත්තර හොයන්න. මොකද අපිට ප්‍රශ්නෙට උත්තරේ හොයනවට වැඩිය හෙට දවස වෙනස් කර ගන්නවට වැඩිය අපි හිතන්නේ නෑ මේ රාමුවේ ඉන්න එක තමයි වඩා වටින්නේ කියලා. එහෙම හිටියේ නැත්නම් අපි බයයි අපිව පුද්ගලයෝ හැටියට අභියෝගයට ලක් වෙයි කියලා. ඉතින් ඒ වගේම තමයි පෙර ඉගෙනගත් දැන් දඬුවම් ක්‍රම තියෙනවා. දඬුවම් කියන එකෙන් මම මේ අදහස් කරන්නේ ගහන බනින එකම කියන එක. හැබැයි කෙනෙක් අපිට දෙයක් කරාම අපි ඒකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? එහෙම නැත්නම් පෙර අපි ඉගෙනගත්ත වරප්‍රසාද තියෙනවා. මම අම්මා නම් මට මේ ටික වෙන්න ඕනේ. මං තාත්තා නම් මට මේ ටික වෙන්න ඕනේ. මං පිරිමියා නම් මට මේ වරප්‍රසාද එන්න ඕනේ. මම කාන්තාව නම් මට මේ වගේ තමයි ජීවිතේ සමහරලාට ගලප ගන්න වෙන්නේ. ඉතින් මේ හැම එකත් එක්කලම සහ පුද්ගල සහ සමාජ අපේක්ෂාවන් පවුල කියන එක ගැන තියෙන ඒවත් එක්කලත් අපි ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන්න යනවා. අපිට ඕන දේ නෙමෙයි සමාජ අපේක්ෂාවන් එක්කලා කොහොමද අපිව ගලප ගන්න කියලා. ඉතින් මේ හැම කාරණාවකදීම පවුලේ සතුට කියන එක අභියෝගයට ලක් වෙනවා. ඒ වගේම තමයි ඔව් බොහොම මම හිතන්නේ බොහොම ස්තුතියි. දැන් අපි ඊළඟට මම කැමති තව ඔබතුමිය වෙන පැත්තකට යොමු කරන්න. අපි දන්නවා දැන් අපේ සාම්ප්‍රදායික පවුල ගත්තාම ඒකේ
අම්මා වැඩිපුර කැප කරනවා. එතකොට තාත්තගේ කාර්යභාරය වෙනස්, දරුවන්ගේ කාර්යභාරය වෙනස්. දැන් කැපවීම කරන එක්කෙනාට ඒ වගේම පවුලේ අයගේ ආදරයක් වැඩි. සමහරවිට අපි කියනවා අපේ සංස්කෘතික ප්‍රකාශයක් තමයි අපි කියන අපි සතුටු වෙන්න හොඳම ක්‍රමය තමයි අනුන්ව සතුටු කිරීම. ඒ තුළ යම් සාධනීය පැතිත් තියෙනවා. දැන් ගෙදරක අම්මා වැඩිපුර දුක් වෙන හින්දා අම්මට යම් ආදරයක් වැඩි. ඒ කියන්නේ යම් කිසි පවුලේ ඉන්න සමාජිකයන්ගේ ශ්‍රම විභජනයත් එක්ක ගොඩනැගිච්ච සාම්ප්‍රදායික සුබවාදී දේවලුත් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට බැලුවොත් එහෙම ඒක සමහර වෙලාවට තාම අපේ සමාජයේ වැඩිහිටියෝ කියනවා ඒකේ වරද්දක් නැහැ. එයා කැමැත්තෙන් කරන්නේ. විශේෂයෙන් අපේ මේ පළවෙනි තුන්වෙනි පරම්පරාවේ සීයලා ආච්චිලාගේ වගේ ගත්තාම ඒ ආච්චිත් කැමැත්තෙන් තමයි ඒවා කරන්නේ. ඒක එයාට දැනෙන්නේ නැහැ. එතකොට එයාට දැනෙන්නේ නැති වේදනාවක්, කරදරයක්, පීඩනයක් බාහිරව පාර්ශවකරුවෙකුට දැනීම විශේෂයෙන් කැමැති ඔබතුමීගේ මේ පෞල සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ඒ පෞලට ආවේනික වෙච්ච ජනවාර්ගිකත්වය, සංස්කෘතිය, ආර්ථික තත්ත්වයක් එක්ක වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේක කොහොමද අපි නිකන් පොදු සාධකයක් කරගන්නේ පෞලේ ප්‍රජාතන්ත්‍රවාදය? අනිවාර්යයෙන්ම මම හිතන්නේ තාම අදාළ ප්‍රශ්නයක් මහිස්. දැන් අපි ඕක තමයි ගොඩක් වෙලාවට අපිට අහන්න ලැබෙන කාරණාව. එයා කාන්තාව සියලුම පවුලේ බර ටික කැමැත්තෙන්ම අරගෙන යනවා නම් අනිත් කාටවත් ඇවිල්ලා ඒක වෙනස් කරන්න හෝ නැත්නම් ඒක ගැන ප්‍රශ්න කරන්න හෝ තියෙන අයිතිය මොකක්ද කියන එක. දැන් ගොඩක් වෙලාවට අර ඔයා කතා කරා වගේ પરම්පරා දෙකක් පස්සට ගිහිල්ලා බලනකොට කාන්තාවන්ගේ ජීවිතේ අද තරම් සංකීර්ණ නැහැ. මොකද ඔවුන් අධ්‍යාපනය කියන එක ඉස්සරහට ගියේ නැහැ. රැකියාවන් කරන්න කැමැත්තක් සමාජය තුලින් ඇති කරේ නැහැ. එහෙම නැත්නම් ඒකට ඕන කරන කුසලතාවයන් වර්ධනය වුණේ නැහැ. බොහොම සීමිතයි. ඒ කියන්නේ ගෙදර වැඩවලට විතරයි දන්න කාලේ ඉඳලම හුරු වෙලා හිටිය සහ කරෙත් ඒ ටික විතරයි. ඉතින් ඒ දන්න ටික කරගෙන ඉන්නව ඇරෙන්න සහ ඒක ගැන කිසි පැමිණිල්ලකුත් නැහැ. මම මොකද කාන්තාවන් හැමදාම ඒගොල්ලන්ව දැක්කේ අපි ඉපදිලාම ඉන්නේ මේ ටික කරන්න තමයි කියලා. පවුල තුල අපේ වගකීම මේක තමයි. ඒතකොට ඒක පුළුවන් තරම් අපිට සමාජයෙන් දීලා තියෙන අපි ඉපදිලාම ඉන්න අපි කළ යුතුම ටික එහෙම කියලා අපි ඉගෙන ගත්තට පස්සේ ඒක හොඳින්ම කරන එක තමයි මම හිතන්නේ පුද්ගලයෙක් ඕන පුද්ගලයෙක්. දැන් අපි රැකියාවක කුසලතාවයන් වර්ධනය කරගන්නවා කියලා හිතන්නකෝ. අපි උදාහරණයකට අපි ඇඳුම් මහන කුසලතාවයන් හදා ගන්නවා කියලා හිතන්නකෝ. ඒතකොට ඒක ගැන විතරක් ඉගෙන ගත්ත කෙනෙක්ට ඒක වඩා හොඳින් කරන එක තමයි තියෙන ඊළඟ අරමුණ. ඒ වගේම තමයි අපි අපේ අපේක්ෂාවන් අඩු වෙන්න අපිට තියෙන වටපිටාව ගැන අපි සම්බන්ධතා අඩු වෙන්න අපි පුංචි රාමුවක තියලා අපිව දකිනකොට ඒ පුංචි රාමුව තුළ තමයි මේ කැමැත්ත තීරණය වෙන්නේ. හැබැයි අද දවසේ කාන්තාවන් ගත්තාම ඔවුන් සමාජයත් එක්කලා ගනුදෙනු කරන ආකාරය විවිධයි. එතකොට ඒක සමාජීය මට්ටමේ වෙන්න පුළුවන්, ආර්ථික මට්ටමේ වෙන්න පුළුවන්, සහ වෙනත් තාක්ෂණික මට්ටමේ වෙන්න පුළුවන්. එතකොට එයාගේ කැමැත්ත තීරණය කරන සාධක ගොඩාක් තියෙනවා. ඒක පවුලේ අර කටයුතු කිරීම වලට පමණක් සීමා වෙන්නේ නැහැ. හැබැයි ඒ වෙනස අපි දකින්නේ නැතුව එයාගේ ඒ පුළුල් වෙච්ච පරාසය අපි හිතන්නේ නැතුව අපි තවමත් හිතනවා ඒ කාලෙත් අපේ අම්මලා කරපු එක අය අදායට කරන්න බැරි කියලා. මොකද අපේ අම්මලා පුංචි රාමුවක තියලා ඒගොල්ලන්ව දැකලා ඒක වඩා හොඳින් කරන්න කැප වුණ එක අද දවසේ කාන්තාවකට ඇත්තටම ඒ විශාල රාමුව තුල කරන්න අමාරුයි. එහෙම කරන්න ගියාම පීඩාවට පත්වෙන ප්‍රමාණය වැඩි. පීඩාවට පත්වෙන්න නැවතත් සමාජයෙන් බලපෑමනකොට අර අපි කියන්නේ බර වැඩි වෙනවා කියලා ඕවර්බර්ඩන් වෙනවා කියලා මේ හැම එකකටම අපි හැම එකක්ම හොඳට කරන්න යන්නේ. ඒක රැකියාවත් හොඳට කරන්න යනවා. දරුවෝ බලා ගන්න එකත් හොඳට කරන්න යනවා. ගෙදර වැඩ ටිකත් හොඳට කරන්න යනවා. මොකද අපි හිතන නිසා ඒ හොඳට කිරීමෙන් විතරයි කාන්තාවකට සමාජයේ වටිනාකමක් ලැබෙන්නේ කියලා. එහෙම නොකරොත් ඒ කාන්තාවට සමාජයෙන් එල්ල වෙන වටිනාකම අඩුයි සහ පීඩනය වැඩි. ඉතින් ඒක නිසාම මේ ඔක්කොම හොඳට කරන්න යනවා. ඒක කරන්න තියෙන අකමැත්තක් ප්‍රකාශ කරන්නෙත් නැහැ. කවුරුත් ඒක අහන්නෙත් නැහැ. ඉතින් ওই විදිහට තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තටම තීරණය වෙන්නේ. ඉතින් ඔය රාමුවේ කාන්තාව විතරක් නෙමෙයි ඇත්තටම පිරිමිත් ඒ රාමුව තුලට ඇතුළු වෙනවා යම් පරාසයන් තුලදී. හැබැයි අර සමාජයේ තියෙනවනේ යටින් දුවන සාපේක්ෂව පිරිමියට හැම රාමුවකදීම වරප්‍රසාද ලැබෙන තත්ත්වයන් අපි නිර්මාණය කරලා තියෙනවනේ අතීතයේ ඉඳලම.
අපි අපේ සමාජ ව්‍යුහය තීරණය වෙලා තියෙන ආකාරය අනේ. එතකොට එයාට දැනෙන්නේ නැහැ මං ගෙදර හිටියත් මට ඒ වරප්‍රසාද තියෙනවා මං බස් එකේ යන්න ගියත් මට ඒ වරප්‍රසාදය තියෙනවා. ඒ කාන්තාවකට එහෙම නැහැ. ගෙදර හිටියත් මේ වැඩ කොට තියෙනවා බස් එකේ යන්න ගියොත් එතන ලිංගික හිංසනයට ලක් වෙනවා. රැකියාවට ගියාම එතන පීඩනයටපත් වෙනවා. ඉතින් අර ඒ හැම තලයකදීම සාපේක්ෂව කාන්තාවට ලැබෙන වරප්‍රසාදයන් අඩුයි පිරිමියට සාපේක්ෂව. ඉතින් ඒ විදිහට තමයි මම හිතන්නේ අපි මේ සමස්තය දිහා දකින විදිය, අපි ඒක නිර්වචනය කරන විදිය, ඒ නිර්වචනය තුළ ඇත්තටම ගැබ් තියෙන මොනවද කියන කාරණාවන් ඉතාම වැදගත් අපි නිවැරදි දැක්මකින් බලන එක. එහෙම නැත්නම් අර අපි හිතන්නේ හැමදාම කරපු එකයි දැන් කරන්න බැරි. දැන් ඉන්න අයට මොකද වෙලා තියෙන්නේ? ওই ප්‍රශ්න තමයි අපි අහන්නේ. හැබැයි අපි දන්නේ නැහැ කොච්චර සමාජය වෙනස් වෙලා ඇවිල්ලාද කාන්තාව තමන්ගේ සංවර්ධන රාමු තුල කොච්චර එහාට ගිහිල්ලාද ඒ සංකීර්ණතාවයන් තුල කාරණාවන් බෙදා හදා ගැනීම මේ කටයුතු එකතු වෙලා කිරීම තීරණයකට ගැනීම ඒ පීඩනය වගකීම් බෙදා ගැනීම මේ පවුල කියන එක තුල ඒ අර අපි දකින සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් පවුලට ඒක උරා ගන්න බැරිව යනවා. ඒ උරා ගන්න බැරි වෙන්න පවුල කියන සංකල්පය අපෙන් ගිලිහෙනවා. දැන් අපි කියනවනේ මේ ඉස්සර නම් පවුල් ඉස්සර වගේ නෙමෙයි දැන් පවුල්. දැන් පවුල් හරි අමුතුයි. ඒ අමුතු මොකද අර පීඩනය ඇබ්සෝබ් කරගන්න නැත්නම් ඒක උරා ගන්න අද තියෙන පවුල් වලට හැකියාව අඩුකම. එහෙම බැරි වෙන්න ඒ පවුලක තියෙන වටිනාකමෙන් එහාට යන්න තමයි උත්සාහ කරන්නේ. මොකද පවුල පීඩනය වැඩි. පවුල ඇතුලේ පීඩනය වැඩි වෙනකොට ඒ පවුලෙන් එළියට යන්න උත්සාහ කරනවා. ඉතින් ඒක තමයි අද පවුල් වලට ගොඩක් වෙලාට වෙලා තියෙන්නේ. අපි මේක හරියට දැකලා හරියට තේරුම් අරගෙන එකිනෙකාට සහයෝගය දෙන්න පුළුවන් වාතාවරණයක් හදාගත්තේ නැත්නම් පවුල තුල අර මේක මෙයා හැමදාම කරා නම් අද කරන්න බැරි ඇයි නැත්නම් එයා හැමදාම කරපු එක අදත් කරන්න ඕන ආදායම උපයන එක උනත් එහෙම තමයි. දැන් පිරිමි හැමදාම රස්සා කරපු නිසා හැමදාම පිරිමියා තමයි හම්බ කරන්න ඕන කියන රාමුවේ අදත් ඉන්නවා. එහෙම ඉඳලා ඉගෙනගත්ත කාන්තාවුනුත් සමහරලාට රැකියාවක් නොකර ඉන්නවා. එහෙම නැත්නම් සමහරලාට පිරිමියාම තමන්ම රැකියාව කරන්න ඕනේ කියලා හිතන කාන්තාවන්ට රැකියාවට ඉඩ දෙන්නේ නැහැ කොච්චර ඉගෙනගෙන හිටියත්. ඉතින් ඔය ඔක්කොම තීරණය වෙන්නේ අපි හරියට අපේ අවශ්‍යතාවයන් දිහා. අපිට මේ ඉස්සරහට යන ගමනේදී අපිට උදව් කරන්න මොනවද කියන එක ගැන හරි තේරුම් ගැනීමක් නැතිවීම නිසාමයි. මමත් මම කැමති මගේ වෙනත් විදිහේ ප්‍රශ්නයක් යොමු කරන්න. අපි දකිනවා මේ පවුල තුළ යම් ආකාරයකට වෙනස් වෙන සමාජයට අනුව යම් ශ්‍රම විභජනයක් තියෙනවා. දැන් මේ පවුල් ජීවිතය තුළ තියෙන අවදානම්කාරී බව නැත්නම් අපි කියන රිස්ක් එක වැඩිපුරම ගන්න පුරුෂයා. අපේ සංස්කෘතිය හැටියට අපි දන්නවා. අපි පොඩ්ඩක් විශ්ලේෂණය කරලා ආපහු හැරලා බැලුවොත් අපි දන්නවා දැන් දීවර රස්සාව කරන්නේ පුරුෂයෙක්. හම්බුදාවේ රස්සාව කරන්නේ පුරුෂයෙක්. සමහර වෙලාවට ලංකාවේ අවුරුද්දට 80000ක් විතර සර්පදෂ්ට කිරීම වලට ලක් වෙනවා. ඒකේ වැඩි හරියක් පිරිමි. අනිත් පැත්තෙන් රියානතුරු වලින් දවසට 7ක් 8ක් මැරුණොත් වැඩි හරියක් පිරිමි. හෘදයාබාධ වලින් සාමාන්‍ය කාලයකට 80ක් 90ක් මිය යනවා. ඒකින් 95ක් විතර පුරුෂයෙක්. අපි දැකලා තියෙනවා ලංකාවේ අත්තල නැත්තම් තමුන්ගේ ස්වාමියෝ මාතරේ ඉඳලා කොළඹට ඇවිල්ලා රස්සාව කරලා ආපහු ගෙදර 9ට ගිහිල්ලා පාන්දර ගෙදර ගිහිල්ලා ආපහු උදේට එනවා. තමුන්ගේ පවුල වෙනුවෙන් දරුවා වෙනුවෙන් සෑහෙන දුකක් විඳිනවා. නමුත් දැන් එතකොට දැන් එයාලා මේ දුක විඳින්නේ තමන්ගේ දරු පවුලක වෙන සමහර වෙලාවට. ඉතින් මම නිකන් පොදු ප්‍රශ්නයක් සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් අහන්න. එතකොට මේ පුරුෂයන් මේ දුක වේදනාව විඳින්නේ නැද්ද? ඒකට වුන්ට සාධාරණයක් නැද්ද මේ සතුටු පවුල තුල? අනිවාර්යයෙන්ම සතුටු පවුල කියලා කියන්නේ මම හැමදාම කතා කරනවා වගේ ඒකේ ජීවත් වෙන හැම සමාජිකයෙක්ටම සමාජිකාවක්ටම ඒක ජීවත් වීම සතුටක් ගන්නවන කාරණාවක් බවට පත් වෙන්න ඕනේ. එයා ස්ත්‍රියද පුරුෂයාද කියන එක නෙමෙයි. හැබැයි එතනදී ගොඩක් වෙලාවට පීඩනේ ඇත්තටම මේ දෙදෙනා කාන්තාව සහ පිරිමියා ගත්තාම එක්කෙනෙක්ට වැඩි පීඩනයක් තියෙනවා කියනවට වැඩිය දෙදෙනාම පීඩනයට ලක් වෙනවා දෙආකාරයකින්. එතකොට අපි ඒ පීඩනයට ලක් වෙන තැන කොතනද? විදිය කොහෙද? කොයි විදිහටද ඒ කියන කාරණාවන් දිහා බැලුවම මේවේ සෑහෙන වෙනස්කම් තියෙනවා. හැබැයි අපි මම නැවතත් මේ මගේ ස්ලයිඩ් එක තාම මෙතන තියෙන නිසා මම ඒක මතක් කරගෙන යනවා. අපි මේ පිරිමි රාමෝ කියන එකේ නැත්තම් අපි මේකට කියනවා මෑන් බොක්ස් කියලා. ඒ කියන්නේ ඇත්තටම පෙට්ටියක් ඇතුලේ දාලා වහලා වගේ. ඒක ඇතුලේ අපි රිස්ක් එක ගන්න ඕන.
මේ කියන අර අපි කියන්නේ කොහොම හරි කරලා ගේමක් ගහන්නම ඕන. එහෙම නැත්නම් පිරිමියෙක්ද පිරිමිකම අභියෝගයට ලක් වෙනවා. තමන්ගේ සමවයස් මිතුරන් අතරින් වෙන්න පුළුවන්, ගෙදරම ඉන්න අයගෙන් වෙන්න පුළුවන්, සහකාරියගෙන්ම වෙන්න පුළුවන්. මොකද මේ අපි කවුද කියන එක නැතුව කාන්තාවනුත් ඇතුළුව පිරිමින්ව මේ පිරිමිකම කියන එකේ හිර කරලා තියෙන්නේ. අර කාන්තාවව හැනුකම කියන එක නැත්තම් ඒ රාමුව තුල හිර කරලා තියෙනවා වගේ. ඒතකොට මේ හිරවීම තුල දෙදෙනාම පීඩාවටපත් වෙනවා. ඒකේ දැන් පිරිමියට තියෙන රිස්ක් එක තමයි ඔය කතා කරේ. ඒ කියන්නේ මේ ෆිසිකල් රිස්ක් එකක් තියෙනවා, කායික රිස්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ මගතොට යනකොට දෙයක් වෙයිද, රැකියාව කරනකොට අනතුරක් වෙයිද, මේ රිස්ක් එක තියෙනවා පිරිමියට. මොකද ඒ ගොඩක් වෙලාවට අපි හිතනවා මේ රිස්ක් එක පිරිමියක් ගත්තේ නැත්නම්, ඒ අවදානමක් ගත්තේ නැත්නම් එයා නියම පිරිමියෙක්ද කියලා. ඒ ප්‍රශ්නයට ලක් වෙනවා. ඒ වගේම තමයි කාන්තාවන්ට ඉතාම අවදානමක් තියෙනවා. ස්වාම පුරුෂයා ගෙදර නැති වෙලාවට තනියෙන් ගෙදර ඉන්න පුළුවන්ද? මොකද එතන තියෙන අවදානම? කොයි විදිහෙන්ද ඒ අවදානමට ලක් වෙන්න පුළුවන්? පාරේ තොටේ තනියෙන් යන්න පුළුවන්ද? 6න් පස්සේ එළියට යන්න පුළුවන්ද? එහෙම නැත්නම් තමන්ගේ පවුලේ ඉන්න ගැහැණු දරුවන් කොච්චර ආරක්ෂා කරගන්න පුළුවන්ද වටපිටාවෙන්? තමන්ගේම පවුලේ ඉන්න වැඩිහිටි අයගෙන් කොච්චර ආරක්ෂා කරගන්න පුළුවන්ද? ඉතින් මේ සහ සමහර වෙලාවට අර වටපිට ඉන්න අයගේ සැකය, ඒ වගේ දේවල්, අවිශ්වාසය, මේ වගේ දේවල් වලට කොච්චර ලක් වෙන්න පුළුවන්ද? ඉතින් මේ යාට තියෙන රිස්ක්. එහෙම නැත්නම් අඩුම ගානේ අද මට අසනීප වෙලා රැයට උයා ගන්න බැරුණොත් දරුවෝ ටික කෑම කන්නේ කොහොමද? මහත්තයා ගෙදර එනකොට උයලා තිබ්බේ නැත්නම් කණ්ඩ දෙන්නේ කොහොමද? මේ ඔක්කොම ගන්න අවදානම් තමයි. එකම දේ තමයි අපි ගන්න අවදානම් වල තියෙන විවිධත්වය. එතකොට දෙදෙනාම මේ අවදානම් ගැන විවෘතව කතා කරනවා නම් කාන්තාවන් හැටියට තියෙන අවදානම්, පිරිමින් හැටියට තියෙන අවදානම් සහ එකඟතාවයන් ගොඩනගා ගන්න පුළුවන් නම් අපි දෙදෙනාටම මේ රාමුවෙන් එළියට එන එකෙන් තියෙන වාසි මොනවද කියන එක. මම හිතන්නේ ඒක තමයි පවුලකට කරන්න පුළුවන් ලොකම විග්‍රහය තමන් ගැන. ඒකෙන් එළියට එන්න ඕන ගමන තමන් විසින්ම නිර්මාණය කරගන්න එක. ඒක වෙන කෙනෙක් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ. මම හිතන්නේ ඒක තේරුම් කරන එක තමයි අපිට පිට කෙනෙක්ට කරන්න පුළුවන්. හැබැයි ඒකේ එළියට එන්න ඕනද, ආවම අපිට වාසිද, ඒ ආවම අපේ අවදානම අඩු කරනවද, අපිට වඩා සතුට පරිසරයක් හැදෙනවද කියන එක ගැන මම හිතන්නේ පවුලක් ඇතුළෙන්ම තමයි තීරණය කරන්න ඕන. ඒගොල්ලන්ගේ තීරණ මත තමයි ඒවා වෙනස් කරන්න ගමන මම හිතන්නේ හදාගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි පොඩ්ඩක් දරුවන්ගේ පැත්තට ගියොත් දැන් අපේ මේ සමාජයේ පරිවර්තනය වෙනකොට අපි දන්නවා මේ සමාජයේ පරිවර්තනය වෙනකොට මේ අපි පවුලේ තියෙන සතුට විඳින්න තමයි මේ වැඩසටහන කරන්නේ. ඒ හින්දා අපි දකිනවා දැන් සමාජය වෙනස් වෙනවා, නූතනත්වයට යනවා, පශ්චාත් නූතනත්වයට යනවා. සමහර වෙලාවට පවුල තුල ඉන්න සමාජිකයන්ගේ කාර්යභාරයන්, විවාහයන්, එතකොට මාතෘ මූලික පවුල්, එහෙම නැත්නම් සමහර වෙලාවට විවිධ වර්ගයේ ලිංගිකත්වයන් පදනම් කරගත්තු පවුල් තියෙනවා. ඉතින් මේ ක්‍රමයේ තුල සමහර නූතනත්වයේ හරහා සමහර දරුවෝ පිළිබඳව සංකල්ප වෙනස් වෙලා තියෙනවා. අපි දකිනවා එතකොට පවුල නිර්වචනය වෙන්නේ නැහැ සමහර වෙලාවට. ලංකාවේ ගත්තත් දැන් එන්න ඒ ලිබරල් නිදහස් සිතුවිලි චින්තන තුළ විවාහය කියන්නේ මොනවද, පවුල් ජීවිතය කියන්නේ මොනවද, ඒකේ ව්‍යුහය, අතරම පවුලේ ව්‍යුහය පවතින දේශපාලන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී මතයන් එක්ක වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒකට නිශ්චිත රාමුවක් නැහැ. එතකොට මේ වෙනස් වෙන නිශ්චිත රාමුවක් නැති පවතින සමාජාර්ථික ව්‍යුහයන් එක්ක වෙනස් වෙන පවුල කොහොමද අපි ස්ථාවරව සතුටු ආයතනයක් බවට පත් කරගන්නේ? මම හිතන්නේ මහීස් මොන කාරණා මත මේකේ තාම ඒ කියන්නේ අපිට මේ වැදගත්ම කාරණාව තමයි මේ සියලු වෙනස්කම් සිද්ධ වෙනවා අපේ වටේ. හැබැයි අපි වෙනස් කරන්න කැමති නැති දේවල් ටිකක් තියෙනවා. මම මේ සම්මා වෙන්න ඕනේ නැවත මේ ස්ත්‍රී රාමුවට සහ මේ ඒකාකෘත වලට කියන්නේ අපි මේ හිර වෙලා ඉන්න රාමු වලට නැවත යන එක. මොකද එතන තමයි මේකේ ෆවුන්ඩේෂන් එක. නැත්නම් මේකේ පදනම තියෙන්නේ. එතනට යන්නේ නැතුව මේ ගැන කතා කරන්න බෑ. ඉතින් මේ සියලු වෙනස්කම් දිහා අපි අපේ විවේචනයන් තියෙනවා. අපි ඒව දිහා බලමින් ඉන්නවා. අපි කියනවා පවුල වෙනස් වෙලා කියලා. හැබැයි එකම දේ තමයි අපි කැමති නැහැ මේ රාමුවෙන් එළියට ගිහිල්ලා මේ වෙනස්කම් දිහා බලන්න.
එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතන තමයි ගැට්ටනේ එන්නේ. දැන් උදාහරණයකට මේ දැන් ඔයා කතා කරපු නිසා මම ඒ උදාහරණයක් ගන්නම්. අපි හිතමුකෝ මේ කාන්තාවන් දෙදෙනෙක් හෝ පිරිමින් දෙදෙනෙක් එකතු වෙලා ගොඩනගන පවුලක් කියන එක. දැන් එහෙම තැනකදී වුණත් ඒ පවුල ඇතුලේ ඒගොල්ලන්ව මේ රාමුව ඇතුළට දාගන්නවා නම් මං හිතන්නේ එවැනි පවුලකටත් මේ සමාජය තුළ ජීවත් වෙන්න තියෙන අපහසුතාවයන් මතුවෙනවා. මොකද අපි දන්නවා ගොඩක් වෙලාවට මේ වගේ වෙනස් වූ පවුල් සංකල්පයන් ටිකක් නිදහස් සමාජවල වඩා එළියට පේන්න තියෙනවා. දැන් අපේ සමාජ තුළ ඒවා තවම අපිට එළියට දකින්න නැහැ. මොකද අපි තවමත් ඒවා දිහා අර මේ වටිනාකම් එක තමයි බලන්නේ. පිරිමිකම එතකොට පිරිමියා කවුද මේකේ? පිරිමිකමට මොකද වෙන්නේ? කවුද හම්බ කරන්නේ? ඒ වගේ අපි අර සම්ප්‍රදායික රාමුව ඇතුලේ අලුත් දේ දාන්න හදනවා. කොහෙත්ම අපිට උමනාවක් නැහැ අර සම්ප්‍රදායික රාමුවෙන් එහාට ගිහිල්ලා අපිව ගලප ගන්න. එහෙම ගලප ගත්තා නම් ජීවිතේ ඊට වැඩිය සරල වෙනවා. අපිට මේවා තේරුම් ගන්න ඊට වැඩිය පහසු වෙනවා. සහ අපිට සතුට කියන එක නිර්වචනය කරගන්න ඊට වැඩිය මම හිතන්නේ හොඳ ප්‍රවණතාවයක් එනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕන එක තමයි අර අපි ගොඩනගලා තියෙන මේ සංස්කෘතිය මේ පිරිමි රාමුව සහ කාන්තා රාමුව ඇතුළට දාලා ගොඩනගලා තියෙන සංස්කෘතිය අපි එතනින් එළියට එන්න අපේ ඔළුව හදාගන්න තාක්කල් මේ මම හිතන්නේ නැවතත් මතක් කරන්න ඕනේ මේ රාමුවෙන් එළියට ආවා කියලා කාන්තාවක් පිරිමියෙක් වෙන්නවත් නැත්නම් පිරිමියෙක් කාන්තාවක් වෙන්නවත් නැහැ. ඒ රාමුවෙන් එළියට ආවම ඒගොල්ලන්ට එළියේ තියෙන ගොඩක් පොදු අවකාශයන් තුල සැරිසරන්න අවස්ථාව හම්බ වෙනවා. ඒවා පිරිමිද ගැහණුද කියන එක ගැන ඕනවට වැඩිය හිතන්නේ නැතුව. ඒ කියන්නේ මේ පිංගාන හොදන එක ගැහණු වැඩක්ද පිරිමිය වැඩක්ද? එහෙම නැත්නම් තවත් මොකක් හරි එහෙම ගැන හිතන්නේ නැතුව පිංගානක් තියෙනවා ඒක හොදන්න ඕනේ. ඒක කවුරු හරි හොදන්න ඕන. කියන්නේ ඒ මානසිකත්වයට අපි මාරුනේ නැත්නම් අර කොච්චර පවුල කියන එක අභියෝගවලට ලක් වෙලා පවුල සංකල්පයක් හැටියට වෙනස් වෙමින් ආවත් පවුල මූණ දෙන කාරණා ටික එකම කාරණා බවට පත් වෙනවා. ඊළඟට මම කැමතියි දැන් ටිකක් සාමාන්‍යයෙන් මිනිස්සු අහන ප්‍රශ්නයක් අහන්න. දැන් අපි දන්නවා අපේ ප්‍රායෝගික මේ භෞතිකවාදී සමාජයේ පවුලක් ගැන කතා කරනකොට අපිට දකින්න දෙයක් තමයි අපේ සමාජයේ අපි නිතරම මේ පරිභෝජනවාදී තත්ත්වයන්ට ලක් වෙනවා. අපේ පෞල් ජීවිතය ආරම්භ වෙන්නේ ලොකු වියදමක් කරලා ලොකු විවාහයක් කරලා ගියක් හදලා විශාල වාහනයක් අරගෙන. එතකොට අපි දන්නේම නැතුව මේ පෞල් ඇතුලේ මේ ආරවුල් ප්‍රශ්න ඇතිවීමට ස්ත්‍රී පුරුෂ භාවයේ වගේම හෝ ඊට එහා ගිය මේ පවතින සමාජාර්ථික තත්ත්වයන් විශේෂයෙන්ම මේ පරිභෝජනවාදී සංකේත පරිභෝජනවාදී දේවල් සෑහෙන බලපෑමක් කරනවා. මම ප්‍රායෝගිකව අපි කියනවා. විවාහකින් පස්සේ පෞල් ජීවිතේ පටන් ගන්නකොටම උන්ට මේ ගැටලු වලට මුහුණ දෙන්න ඕන. ඒ කියන්නේ බොහෝ දුරට විශාල ප්‍රාග්ධන වියදම් උන්ට කරන්න වෙනවා. මම කැමතියි ඔබතුමියෙන් අහන්න මේ සතුටු පවුලක් ළඟා කරගන්න වඩාත් හොඳ සෙනෙහස ආදරය බැඳීම් මනුෂ්‍යත්වයේ පිරි තැනක්ද එහෙම නැත්නම් ඊට එහා ගිය ආර්ථික තත්ත්වයන්. ඒ කියන්නේ සමහරලාට ආර්ථිකයේ තත්ත්වකින් එහෙම නැත්නම් ආදායම් මගින් හොඳ රැකියාවන් දෙන්නේ කුටද නැත්නම් සතුටෙන් අපි දැන් සරලව ගත්තොත් එහෙම බොහොම කැමති මේ සෝමතිලක ජයමහාන්ගේ ගීතයක් තියෙනවා පොඩි දුවගේ සිනාවැලයි පොඩි දුවගේ කතා වෙලයි. එතකොට මේ පවුලේ සතුට වඩාත් ලං කරගන්න හොඳ සරස්වතීද ලක්ෂ්මීද? ඒක තමයි උතන තමයි මේ ගොඩක් වෙලාවට පවුලක නිවැරදි දැක්මක් සකස් කරගන්න එකේ තියෙන අභියෝගය එන්නේ. ඉතින් මං හිතන්නේ අපි ගොඩක් වෙලාවට මේ පවුලක අපි හොඳටම අපි අත්දැකීමෙන් දන්නවා ආර්ථික වශයෙන් කොච්චර අපිට ආදායම් තිබුණා වුණත් දීපල තිබුණා වුණත් වෙනත් පහසුකම් තිබුණා වුණත් සමාජය තුළ කාන්තාවන් සහ පිරිමින් හැටියට අපිට සහයෝගයෙන් සහකරුවන් වෙන්න බැරි නම් ඒ ලැබිච්ච ආර්ථික වටිනාකම් භාවිත කරන්නේ කොහොමද කියන එක ගැන අපි තුල සංවාදයක් නැත්නම් ඒක ගැන අපි ගෙදර දොරේ කතා බහ කරන්නේ කොහොමද කියන සුවද sannivedanayak නැත්නම් අපි ගෙදර යම් යම් කාර්ය කොටස් බෙදා ගන්න කියන එක ගැන අපේ අදහසක් නැත්තම් ඒ එකම තමයි
අර ඒ මම මේ නැවත නැවත සමහර දේවල් මතු කරන්නේ ඒවා තියෙන වැදගත්කම කතා කරන්න ඒ පවුල තුළ ජීවත් වෙන පුද්ගලයන් ඒ පුද්ගලයන්ගේ වර්ධනයක් නැත්තම් ඒ කියන්නේ උදාහරණයකට කාන්තාවක් ඉන්නවා නම් සල්ලි තියනවද නැද්ද කියන පදනමට එහෙන් ගිහිල්ලා ඒ කාන්තාවට තමන් කවුද කියන එක නැත්තම් තමන්ට හෙට දවසේ තමන්ගේ අවශ්‍යතාවයන් මොනවද කියන එක ගැන හිතන්න පුළුවන් පරිසරයක් තියෙනවද? එයාට සුව නින්දක් තියෙනවද? එයාට එතකොට තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න, තමන්ගේ මානසික සෞඛ්‍ය ගැන හිතන්න, යහපැවැත්ම ගැන හිතන්න අවශ්‍ය කරන වාතාවරණයක් තියෙනවද? ඒක කාන්තාවකට විතර නෙමෙයි පුද්ගලයේ පිරිමියා කෙනෙකුට උනත් ඒ අපි අර ගොඩක් වෙලාවට කියන්නේ මේ තමන් ගැන මේ තියෙන තමන්ව රැක බලා ගන්න එක. තමන්ගේ ශරීරයේ ඉඳලා මනසේ ඉඳලා තමන්ගේ සම්බන්ධතාවයේ ඉඳලා මේව රැක බලා ගන්න ඕනේ කියන මේ හැඟීම තියෙනවද? පුද්ගලයෙක් හැටියට අපිට අපි කරන අපේ චර්යාවන් ගැන අපි කරන කියන දේවල් ගැන අපේ වගවීමක් තියෙනවද? ඒ කියන්නේ මේ තමන් කරන දේ වගකීම ගන්නවද අපි? මම අද මේක කරොත් ඒකෙන් අනිත් කෙනාට හානියක් වෙන්න පුළුවන් කියන වගකීම අපි ගන්නවද? අපි අනිත් කෙනා අපිට යහපත් දෙයක් කරොත් ඒක අගය කරන්න අපිට අපේ දිව නැමෙනවද? ඒ අපේ එහෙම නැත්නම් අපි අර අපේ ඊගෝ එක කියලා කියන්නේ අපි ගැන හිතාගෙන ඉන්න තරම ඒක කොච්චර අපිට බාධා කරනවද? අර අපේ පෙර ඉගෙනුම් අපි අතහරින්න සූදානම් නැද්ද? අපි අලුත් වටිනාකම් ජීවිතයට එකතු කරගන්න අපේ කැමැත්තක් නැද්ද? එතකොට මේ වෙනස් වෙන්න ඕන කරන ඒකට තල්ලු කරන සාධකයන් අපි නිරන්තරයෙන් පවුලට එකතු කරගන්න. දැන් උදාහරණයකට එක කෑම වේලක් එකතු වෙලා කොච්චර සල්ලි තිබුණත් අපි ළඟ එක කෑම වේලක් අපි එකතු වෙලා වාඩි වෙලා කන්නේ නැත්තම් ඒ කන මේසෙදි අපි එකිනෙකාගේ දවස ගැන කතා කරන්නේ නැත්තම් අනිත් කෙනාගේ වෙහෙස ගැන අපි කනගාටු වෙන්නේ නැත්තම් එයාගේ හිත හදන්නේ නැත්තම් අපි කොච්චර ලස්සන මේසෙක ඉඳගෙන කොච්චර රසවත් කෑම කෑවත් මං හිතන්නේ පවුලක් හැටියට අපිට සතුට වෙන්න තියෙන අවස්ථාවක් නැහැ. ඒක තුළ මේ පුද්ගලයන් හුදකලා වෙනවා නා. ඉතින් මේ නැවතත් ඔබතුමියට පොඩි බාධා කිරීමක් කරන සමාවෙන්න. මොකද අපි හොඳ මිත්‍රයෝ අපිට කතා කරන්න පුළුවන්. අනිවාර්යයෙන්. එතකොට මම දැන් හිතනවා දැන් මට තේරිච්ච දේ තමයි දැන් මේ දරිද්‍රතාවය රටේ පවතින ආර්ථික යුද්ධය ඉඳලා අපි දකින ආර්ථික වශයෙන් ඉහළ මට්ටමකින් තමක් ඉගෙන ගත්තු හොඳ රැකියාවන් කරන පවුල්වල යම් සතුටක් සහ කාන්තාවට සහ පුරුෂයා අතර හොඳ අවබෝධයක් සමබරව තීරණ ගැනීමක් නමුත් මේ පළහැ මට්ටමට එන්න ඒ කියන්නේ වතු කරේ ඉන්න කාන්තාවන් වෙන්න පුළුවන් නැද පෙරදි යන කාන්තාවන් වෙන්න පුළුවන් බොහොම පීඩිත පන්තියේ ජීව පවුල් වල. එතකොට මේකට බලපාන්නේ පුද්ගල බද්ධ එහෙම නැත්නම් ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ කියන සාධක වලට වඩා සමාජයේ පවතින මේ දරිද්‍රතාවය වගේ ආර්ථික ව්‍යුහමය කාරණා නෙමෙයි. ඇත්තටම මේ දුප්පත්කම ආර්ථික වශයෙන් තියෙන ප්‍රශ්න නෙමෙයිද මේ අර්බුදයට හේතු වෙන්නේ. මෙහෙමයි මං හිතන්නේ අපි සමාජයක් හැටියට මහින්ස් ගොඩක් වෙලාවට හරි දක්ෂයි. එහෙම නැත්නම් අපේ පොඩි ප්‍රවණතාවයක් තියෙනවා මේ ඔක්කොම දුප්පත්කමට දාලා නිකන් ඉන්න. ඒක පේන අපිට සමහර වෙලාවට මේ පවුල් වල වෙනසක් පේනවා වෙන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට අපි හිතමුකෝ අලුත් දැනුමක් ලබා ගන්න, අලුත් ආభాෂයක් ලබා ගන්න, අලුත් සම්බන්ධතා පවත්වන්න, අලුත් සාකච්ඡාවන් වලට යන්න තමන්ගේ හිතන මතන විදිහ අභියෝගයට ලක් වෙන විදිහ පුද්ගලයන් ආශ්‍රය කරන්න එවැනි පවුල් වලට තියෙන අවස්ථාවන් හරි අඩුයි. මොකද මේ පවුල් තමන් හැමදාම දන්න කාරණා හැමදාම විශ්වාස කරන මේ පොඩි තත්වයන් තුල හිර වෙලා ඉන්නේ. එතනින් එහාට යන්න එතනින් එහා සමාජයට ගිහිලා ඒ සමාජයේ බලපෑමට නැත්නම් අභියෝගයට ලක් වෙන්න තරම් ඒගොල්ලන්ට ශක්තියක් නැහැ. නැත්නම් ඒගොල්ලන්ගේ දැනට තියෙන වාතාවරණය උදව් කරන්නේ නැහැ. ඉතින් එතන තමයි ඒ ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි මම අත්දැකීමෙන් දන්නවා අපි ගොඩක් වැඩ කරන ගොඩක් දුෂ්කර පළාත්වල ග්‍රාමීය පවුල් තියෙනවා. ඒ පවුල් වල මුකුත් නැහැ. ඒ කියන්නේ පහසුකම් නැහැ. Tamanට නිදා ගන්න ලොකුවට ඇඳක්වත් නැහැ. මේ හැබැයි පුදුම ආදරෙන් ජීවත් වෙන පවුල් ඉන්නවා. ඒකට එක හේතුවක් තමයි මේ ඒගොල්ලන්ගේ මේ නිරන්තර සාකච්ඡා. එකිනෙකා ගැන සොයා බැලීම. එකිනෙකාගේ අවශ්‍යතාවයන් දිහා හරියට
ඇස්සරලා බැලීම. ඉතින් මේ වගේ වෙනස් වූ සාධකයන් තියෙනවා. ඉතින් කොහොම වුණත් අර අධ්‍යාපනය කියන එක අද කාලේ ගොඩක් අධ්‍යාපනය කියන එක මේ පාසලෙන්ම ලැබෙන දෙයක් නෙමෙයිනේ. අධ්‍යාපනය කියන එක ලැබෙන සමාජයත් එක්කලා අපි ගන්න ගණදුණු ප්‍රමාණය වැඩි වෙන්න. ඉතින් අර සමහර පවුල් වලට ඒ කියන්නේ ආදායම් අඩු පවුල් වලට ඒ ගණදුණු ප්‍රමාණය හරිය සීමා සහිතයි. ඉතින් මං හිතන්නේ අපිට පුළුවන් දැන් ගොඩක් වෙලාවට අපි මං ඔයා එක අහපේකම හොඳයි. අපි වැඩ කරන ගොඩක් ග්‍රාමීය ප්‍රජාවන් වල අපිත් එක්කලා වැඩ කරන සමහර මම දන්නවා ආයතනත් අත සම්බන්ධ වෙලා ඉන්නවා. ඒගොල්ලෝ උනත් දන්නවා ඇති. අපි උත්සාහ කරනවා ඒ පවුල් වල සමාජ සම්බන්ධතා ජාලය පුළුල් කරන්න. මොකද ඒක තුලින් තමයි වෙනස කියන එකට ඕන කරන අභියෝගය ලැබෙන්නේ. මිනිස්සුන්ට හැම විටම වෙනස කියන එකට යන්න නම් අභිප්‍රේරණයක් අභියෝගයක් ලැබෙන්න ඕන. ඉතින් මේ ලැබෙන අභියෝගයන් ප්‍රමාණය එහෙම නැත්නම් අපි අර ඇතුලේ තියෙන අපි හදාගත්ත එක වටේම ජීවත් වෙන්න හදනවා. ඒක තමයි අපි රැකගෙන යා යුත්තේ කියන එක. ඉතින් මම හිතනවා දුප්පත් පවුල් නැත්නම් අපි කියනවා ආදායම් වලින් අඩු ආර්ථික වශයෙන් අඩු පවුල් වල ආදායම් ඉහළ දානවා වගේම අපි උත්සාහයක් ගන්න ඕන ඒ පවුල් වල සමාජ සම්බන්ධතා ජාලය පුළුල් කරන්න. නැත්නම් අපි අර හැමදාම ආර්ථික වශයෙන් හොඳ වෙනකම් බලන් හිටියොත් ඒ පවුල් වෙනස් කරන්න නැත්නම් ඒ පවුල් ප්‍රගතිශීලී කරන්න ඒක ටිකක් අපි හිතනවට වැඩිය කාලයක් ගත වෙයි. හැබැයි ඊට මෙහෙයින් මම හිතන්නේ අපි සතුරු පවුල කියන එක අර ප්‍රජා බල සතුකරණය කියන එකේ කොටසක් හැටියට අපි දකින්නෙම අපි විශ්වාස කරනවා ප්‍රජාවකට පුළුවන් කියලා. සමස්ත ප්‍රජාවකට පුළුවන් හරි දැක්මක් ඇතුව තමන්ගේ ප්‍රජාව දිහා බලන්න පටන් ගත්තොත් තමන්ගේ ගමේ ඉන්න ආදායම් අඩුම පවුලෙත් ඒ සමාජ සම්බන්ධතා ජාලය පුළුල් කරන්න. මොකද උදාහරණයක් අරගෙන කිව්වොත් එහෙම දැන් එහෙම දරිද්‍රතාවයෙන් ජීවත් වෙන පවුලක කාන්තාවක් හැමදාම ගෘහස්ත හිංසනයට ලක් වෙනවා නම් ඒ කාන්තාව හැමදාම මේක මගේ කරුමේ හරි මේක තමයි මම ලබා උපන් හැටි කියලා ඒ ගේ ඇස්සෙම හිර වෙලා ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි ආදායම හෙට දවසේ වැඩි වුණේ නැති වුණත් එයාව අපි ඊට එහා තියෙන සමාජ සම්බන්ධතා ජාලයක් එක්කලා සම්බන්ධ කරනවා නම් එයාට ඒ තියෙන අවස්ථාව වෙනස් කරන්න. ඒකෙන් එහාට ගිහිල්ලා ඒක සහනයක් අරගන්න. ඒකට ඕන කරන උපදේශනයක් අරගන්න. ඒකට ඕන කරන දැන් මම ඇත්තටම මේකට කාරණා කීපයක් කතා කරමින් හිටියේ මේ විශේෂම කාන්තාවන් බලසතු කිරීම කියන එක කොච්චර වැදගත්ද කියන එක මේ දරිද්‍රද නැද්ද කොතනද ඉන්නේ කියන කාරණානේ එහාට ගිහිල්ලා. අපි දන්නවා ඉතාලම හොඳ ආදායම් තියෙන කාන්තාවන් ඉන්නවා. හැබැයි හරිම මේ තමන් හරි වල්නරබල් එහෙම නැත්නම් තමන් හරි අවදානමෙන් ඉන්න. තමන් තුල ශක්තියක් නැහැ. මේ කාන්තාවක් හැටියට ඉපදීම ගැන ඉතාලම අඩු තක්සේරුවක ඉන්න. ඉතින් එහෙම තත්වයක් තුල තමයි අපි මේ සියලු දේවල් ගැන කතා කරන්නේ. මොකද පවුලේ සතුට කියන එක ඒ පවුල සතුට වීම කියන කාරණාවෙන් බලන්න බෑ. ඒක තමයි මට මෙතනදී මතු කරන්න ඕන කාරණාව. පවුලක් සතුට වෙනවද කියන එක තීරණය කරන මහ විශාල කාරණා ගොඩක් තියෙනවා. ආදායමෙන් එහාට ගිය කාරණා ගොඩක් තියෙනවා. උදාහරණයකට අපි හැමදාම අපේ ළමයි කියන එකක් තමයි අම්මා සතුටින් නම් අපි සතුටින් කියලා. එතකොට පිරිමැයත් අපිට එක කියලා තියෙනවා. ඉතින් මගේ නෝනා සතුටින් ඉන්න ඕන පවුලේ අය සතුටින් කියලා. හැබැයි නෝනා සතුටින් තියන්න කොච්චර අපි අවශ්‍ය කරන පහසුකම් සපයනවද? දැන් උදාහරණයකට අපි වැඩ කරන ප්‍රජාවන් තුළ අපි තාම දැවන්ත විදියට සලකන දෙයක් තමයි කාන්තාවකට තමන්ව රැකවලා ගන්න ඕන කරන මානසිකත්වය තියෙනවද කියලා. ඒ කියන්නේ මේ සමහරලාට ඉතාම දුකින් ඉන්නව මහත්තයා මට එක වචනයක් ආදරෙන් කතා කරේ නෑ. මේ මං කණ්ඩ වේලා දුන්නා ඒක අගය කරේ නෑ. එතකොට ඒව හැමදාම වෙන්න එයාට තමන් ගැන තිබු තක්සේරුව අඩු වෙනවා. හැබැයි ඒක එක පැත්තකින් අපි දන්නවා ස්වාම පුරුෂයන් සමග සාකච්ඡා ඕනේ, පිරිමි අය ගැන සමග සාකච්ඡා ඕනේ, මේ sannivedana කුසලතාවයන් වර්ධනය වෙන්න ඕනේ. හැබැයි ඒක වෙනකම් බලන් ඉන්නේ නැතුව කාන්තාවන් සමගත් අපි self care කියන එක නැත්නම් තමන්ව රැකබලා ගැනීමේ ක්‍රමවේදයන් ගැන කතා කරන්න වෙනවා. මොකද අපි විශ්වාස කරන නිසා කාන්තාවන් හැටියට හැමතිස්සෙම තමන්ගේ ඇතුළ අභ්‍යන්තරයේ බලයක් සහිතව තමයි පුද්ගලයෙක් උපත් වෙන්නේ. මේ සමාජයෙන් එළියට ආවම කාන්තාව ගැන සමාජයේ තියෙන දැක්මත් එක්කලා ඒ තියෙන බලය යටපත් වෙනවා. ඒක එළියට දාන්න අවස්ථාවක් හම්බ වෙන්නේවත් නැහැ. ඉතින් අපි කොහොමද ඒක එළියට ගන්නෙ? ඒක එළියට ගන්න නම් තමන් ගැන හොඳ මානසිකත්වයක් තියෙන්න ඕනේ. තමන්ගේ ශරීරය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. තමන්ගේ පෙනුම ගැන
තමන් කැමැත්තක් තියෙන්න ඕනේ. මම සුදුද කළුද කියන එක නෙමෙයි. හැබැයි මං කියන පුද්ගලයාට කොච්චර ආදරය කරනවද කියන එක. අර තමා වෙත යොමු වෙච්ච ආදරයක් තියෙන්න ඕන. තනියෙන් හුදකලා ජීවත් වෙන්න නැතුව කණ්ඩායම් ගත වෙන්න ඕනේ. සාමූහික තේරුම් ගැනීමක් කාන්තාවන් හැටියට හදා ගන්න ඕන. එතකොට තමයි ඒගොල්ලන්ට අර සමහර දේවල් සමාජයේ මේ මම තනි කාන්තාව මට වෙනස් කරන්න බැරි වුණා. අපි පොදුවේ කාන්තාවන් හැටියට සමාජයේ කාන්තාවන්ට වෙන්න ඕන දේ වෙනස් කරන්න ඕන කරන තීරණ ගැනීම, ඒකට ඕන කරන තෝරා ගැනීම කිරීම, ඒකට ඕන කරන තත්ත්වයන් වලට ප්‍රවේශය ලබා ගැනීම, මේ කියන දේවල් වලට අපිට කාන්තාවන් යොමු කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා හැමතිස්සෙම පවුලේ සතුට කියන එක අපි පවුල කියන එකට කල හුදකලා කියලා බලන්නේ නැතුව ඒ පවුලේ ඉන්න එක එක සමාජිකයාගේ දිවි පැවැත්ම එක්කලා ගෙනියන්න ඕනේ. එයාගේ මානසික පැවැත්ම, එයාගේ ශාරීරික පැවැත්ම, ඒ කියන සියලු කාරණා එකලා තමයි අපි අරගෙන යන්න ඕනේ. කාන්තාවන් පමණක් නෙමෙයි. ඇත්තටම දැන් මේ ගොඩක් වෙලාවට අපි self care කියන එක ඇත්තටම ස්වයං රැකවරණය කියන එක අපි ඉතා දැඩිව විශ්වාස කරන දෙයක්. කාන්තාවන් තමන්ව රැක බලා ගන්න ඕනේ. දවසක් අවසානයේදී කවුරුත් කියන්නේ නැත්නම් ඔයා අද දවස හොඳට ගත කරා කියලා මම නම් හැමතිස්සෙම කියන්නේ තමන්ගේ උරේ සත ගාලා තමන්ට මේ තට්ටුවක් දීලා කියන්නේ ඔයා අද හොඳට කරා කියලා. එහෙම කියන්න පුළුවන් මානසිකත්වයක් කොහොමද අපි හදන්නේ? ඒක කාන්තාවන්ට විතර නෙමෙයි. ඒක අපි පිරිමියත් එක්ක කරන වැඩපිළිවෙල අපිට පුළුවන් අරගෙන යන්න. ඉතින් ඒ වගේ කාන්තාව එක පැත්තකින් වෙනස් වෙන ගමන කරන් යන්න ඕනේ. ඒකම පිරිමියාවත් ඒ වෙනස් වෙන ගමනේ අරන් යන්න ඕනේ. මොකද පිරිමියා ඒ සමගාමීව Tamanට තියෙන බලය සහ වරප්‍රසාද ආවර්ජනය කරන්නේ නැත්තම් මේ මට ඉබේ ලැබිලා තියෙන වරප්‍රසාදයක් නේද මේක. හැබැයි මම ඒක චුට්ටක් අතහැරලා ඉතින් එහාට මට කරන්න පුළුවන් දෙයක් කරොත් හොඳ නැද්ද? හැමතිස්සෙම මේ ආවර්ජනය කරන්න පුළුවන් මානසිකත්වයක් කොහොමද අපි පිරිමින් තුල ඇති කරන්නේ. ඉතින් ඒවට වෙනම පිරිමිත් එක්ක වාඩි වෙලා කතා කරන්න ඕන. මොකද අපි හැමදාම පිරිමිට උගන්වපු දෙයක් තියෙනවනේ. ඒක වෙනස් වෙන්නේ කොතනද? කාටද වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒ කියන මැදිහත් වීම ඉතාම අවශ්‍යයි. ප්‍රජාවක් හෝ පවුලක් ඉබේ සතුටටපත් වෙන්නේ නැහැ. ඉබේ ගමනට අවකාශ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ හැම කණ්ඩායමක් එක්කලාම වෙනම ඒගොල්ලන්ව එක්කගෙන යන්න ඕනේ. කොහොමද Taman දිහා බලන්නේ, Tamanගේ හැසිරීම දිහා බලන්නේ, ඒවත් වෙනස් කරන ගමන් අපි ඒව කොහොමද පවුල ඇතුළට අරගෙන යන්නේ, ගිහිල්ලා ඒව ගනුදෙනු කරන්නේ කොහොමද පවුල ඇතුලේ, මේ කියන කාරණාවන් ගැන අපිට කතා කරන්න වෙනවා. ඉතින් ඒවා කරනකොට ඒවටම අදාළ ඇත්තටම ටෙක්නික් සහ ටූල්ස් පාවිච්චි කරන්න ඕන. ඒවා ඉබේ වෙනස් වෙන්නේ නැහැ. දැන් උදාහරණයකට අපි මට මතකයි එක සැරයක් අපි මං පින්තූරයක් තියනවාද කියලා බලන්න මේ පෝස්ටර් කැම්පේන් එක මට ඒක අද නැහැ. මේ පෝස්ටර් කැම්පේන් එකක් කරා මේ එල කොල්ලෝ කියලා. මොකද සමාජයේ අපි දන්නවානේ කොල්ලෝ ගැන මේ රිස්ක් එක ගන්නවා නම් නැත්නම් අවදානම් සහිත වැඩ කරනවා නම් එල කොල්ලෝ කියලා තමයි කියන්නේ. හැබැයි අපි එල කොල්ලා කියලා කැම්පේන් එකක් කරා. ඒකදී අපි කියන්නේ එල කොල්ලෝ Taman කන පිඟාන හොදනවා. එතකොට අර අපි හැමදාම දන්න රාමුව ඇතුළට වෙනත් වටිනාකම් දෙන්නේ කොහොමද කියන එක. ඒ වගේ තමයි දැන් මේ අපේ ගොඩක් වෙලාට මේ අහගෙන ඉන්න තියෙන උමනාව තමයි දැනගන්න මේ වෙනස්කම් කියන දේවල් ඇති වෙන්නේ කොහොමද කියන එක. අර ඉගෙනුම ඉවත් වෙන්නේ කොහොමද කියන එක, අන්ලර්න් කරන්නේ කොහොමද කියන එක. අපි සමාජයේ ආකල්ප වෙනස් කරනවා කියලා කිව්වට කොහොමද ඒවා වෙන්නේ? ඒතකොට ආකල්ප වෙනස් කරන්න නම් අපි මෙච්චර මෙතෙක් කල් විශ්වාස කරපු වටිනාකමකට වෙනත් වටිනාකමක් ඇතුල් වෙන්න ඕන. මේ සමායන මම නැවතත් ඔබතුමීට බලනවා අපිට කාල වේලාවක් යන හින්දා තව එකක් තියෙනවා මගෙන් මම අහන්න ඊට පස්සේ අපි මම හිතන්නේ අපේ විශාල පිරිසක් සම්බන්ධ වෙලා ඉන්න ඔවුන්ගේ අදහසුත් අපි ලබා ගන්න ඕන. අපි දන්නවා පවුලක් කියනකොට ඉතා වැදගත් කාරණයක් තමයි දරුවන්. විශේෂයෙන් අපි දකිනවා සමහර වෙලාවට මම දන්නේ හරියද සංඛ්‍යාලයකනද කියලා දිනකට දික්කසාද වෙන ප්‍රමාණය ඉතා විශාලයි. අපේ රටේ සාමාන්‍ය කාලේ 300ක් විතර කියනවා මම දන්නේ නිවැරදිද දන්නේ හරියද සංඛ්‍යාලයකනේ. අනිත් එක කොටසක් ඉන්නවා දරුවෝ හදන්න ඒ තරම් කැමති නෑ. සමහර වෙලාවට තව කොටසක් ඉන්නවා තාම විශ්ෘත පවුලට කැමැත්තක් දක්වන. මොකද දරුවන්ගේ සීයලා කියලා එක්ක හැදෙන්න ඕන. අනිත් පැත්තෙන් අපි දකිනවා පවුල තුළ දරුවන් සමාජ නියෝජනයෙන් ලක් කරන ආකාරය, ඔවුන්ට දඬුවම් දෙනවද නැත්නම් ඔවුන්ගේ ආදරයෙන් ඉන්නවද? එතකොට දරුවන්ගේ ලෝකයේත් අද වෙනස් වෙලා. ඉස්සර සුබාදහමත් එක්ක ස්වභාවික සමාජයත් එක්ක ගොඩනැගිච්ච දරුවෝ අද තාක්ෂණයත් එක්ක
මෙන්න sannivedana ක්‍රමත් එක්ක අනකොට ඒක දෙගුණ තෙගුණ වෙලා විශාල ප්‍රශ්න වෙලා තියෙනවා. අපි දකිනවා සමාජ මාධ්‍යයට TikTok ද මොනවාද ගොඩක් දේවල් වීඩියෝ ගේම් මේවත් එක්ක දරුවෝ මේ පෞල් තුල එක්තරා යම් ආන්තිකරණයකට ලක් වෙලා තියෙනවා. යම් ආකාර සමාජ බහිෂ්කරණයකට පෞල තුල වෙලා තියෙනවා. ඉතින් එතකොට මේ සතුටු පෞලේ ඔබතුම මේකෙන් කෙටියෙන් මම කැමති අහගන්න දරුවාගේ කාර්යභාරය මොකද්ද? දරුවාට දෙමව්පියන් කළ යුතු කාර්යභාරය මොකද්ද? මොකද අපි කෙටියෙන් ලබාගත්ත අපිට සාකච්ඡාවකට යන්න පුළුවන්. බොහොම අනිවාර්යයෙන්ම අපි මම හිතන්නේ අපි හැමදාම විශ්වාස කරන දෙයක් තමයි වැඩිහිටියන්ගේ ගමන් මාර්ගයන් වැඩිහිටියන්ගේ ආකල්පයන් මිහින්දී වෙනස් මේක කරන්න මිහින්දී වෙනස් කරන්න දරුවන්ට ලොකු බලයක් තියෙනවා කියලා. ඒ කියන්නේ දරුවන්ටත් යමක් කරන්න පුළුවන් කියන එක. සහ අනිත් එක තමයි මේ දැන් දෙමව්පියන් ගොඩක් වෙලාවට තමන් වෙනස් වෙන්න කැමති නැතුව තමයි දරුවන්ව වෙනස් මගකට යොමු කරන්න හදන්නේ. දැන් අපි ඕන තරම් ගෙවල් වල දැකලා තියෙනවා ඇඳුම ගලවලා නිවැරදි තැනින් දාන්නේ නැති පියෙක් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා පාසල් ඇරිලා ආවම සපත්තු දෙක නිවැරදි තැන තියන්න ඕන කියලා. එතකොට කොහොමද මේ දෙක ගැලපන්නේ අපි? ඉතින් ඒකෙදි ගොඩක් වෙලාවට අපි දරුවන් සමග වැඩ කරනවා. වැඩ කරන ගමන් අපි දරුවන්ට කියනවා ගෙදර යම් යම් කාරණාවලදී යම් යම් හැසිරීම් වලදී ඒ හැසිරීම වෙනස් කරන්න ඕන කරන. මොකද අපිට ඒකට දරුවන්ට උගන්වන්න බෑ ගිහින් තාත්තට අභියෝග කරන්න කියලා. ඔයා තිබ්බ නැත්තම් මාත් තියන්නේ. මොකද ගොඩක් වෙලාවට දරුවෝ යොමු වෙන්නේ මේ වගේ සංවාද රටාවන් වලට තමයි දරුවෝ යොමු වෙන්නේ. ඉතින් ඊට වැඩිය දරුවන්ට මේක කොහොමද අපි කියන්නේ මේ උපායශීලීව තමන්ගේ වටපිටාව වෙනස් කරගන්න ඒකට ඕන කරන පරිසරය සකස් කරන්න අපි නිවැරදි අධ්‍යාපනයක් දෙනවා නම් අපි හැමෝම දේවල් නිවැරදි තැන තියන්න ඉගෙන ගමු නේද කියන සාකච්ඡාව පුළුවන්ද? එතකොට නොදැනුවත්වම තාත්තා අභියෝගයට ලක් වෙනවා. දැන් අපි ගොඩක් වෙලාවට ළමා සමාජ සමග වැඩ කරනකොට ළමයි සමග වැඩ කරනකොට ළමයි මේ දැන් උදාහරණයකට මේ වගේ පවුල් කැලෙන්ඩර්ස් ඇත්තට මේ කැලෙන්ඩර්ස් වල තිබුණ කාරණාවන් මේ අපේ ගෙදර හැම කෙනාම මෙන්න මේ වගේ දේවල් කරනකොට මට හරියටම මේකේ තියෙන එක මතක නැහැ. හැබැයි දැන් උදාහරණයක් ඇරෙට අපි කිව්වොත් අපේ ගෙදර දැන් ඔය ගත්ත උදාහරණයත් එක්ක කිව්වොත් අපේ ගෙදර සියලු දෙනාම තමන් ගත්ත දේ නැවත නිවැරදි තැනින් තියෙන එක අපිට සතුටක්. දැන් ඔය කියන කාරණාව දරුවෝ හැමදාම සතුටු මුණක් දාලා මාක් කරනවා නම් අපේ ගෙදර අද කවුද ඒක කරේ? අද කී දෙනෙක් ඒක කරාද? ඔන්න දැන් උපායශීලීව තාත්තවත් වෙනස් කරන ගමන් දරුවන්වත් වෙනස් කරන්න පුළුවන් මාර්ගයක්. ඉතින් ඒ විදිහ උපාය මාර්ගයන් නැත්නම් උපකරණයන් අපි පාවිච්චි කරන්න වෙනවා සමහර වෙලාවට. දැන් ග්‍රාමීය දරුවන් නම් ඇත්තට මේවා ඉතාම කැමැත්තෙන් ඉතාම උනන්දුවෙන් මේ වගේ වැඩවල නිරත වෙනවා. මම හිතන්නේ මහීසහන ප්‍රශ්නෙදි ගොඩක් වෙලාවට මේ නාගරික ජීවත් වෙන නාගරික පාසල් වලට යන මේ මොනවාද ටෙලිෆෝන් ඒ වගේ කම්පියුටර්ස් එකලා ජීවත් වෙන ළමයිට මම හිතනවා තාක්ෂණය උපයෝගී කරගෙන එවැනි ක්‍රියාමාර්ගයන් ගන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයන් හදන්න ඕන. මොකද අපි දන්නවා ගොඩක් වෙලාවට අද ඔය තියෙනවා මේ බොහොම තාක්ෂණික ක්‍රමවේදයන් හරහා ඇප් හැටියට නැත්නම් ඔය අපි දන්නවනේ කම්පියුටර්ස් වල ටෙලිෆෝන් වල ඇප් හැටියට එනවා ඒව තියෙනවා මේ ළමයිට සම්බන්ධ වෙන්න පුළුවන් ජර්නල් වගේ දේවල්. තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා ඒකට ලකුණු ගන්න පුළුවන්. ඉතින් ওই වගේ නොයෙකුත් ක්‍රමවේදයන් තියෙනවා ඒ තත්ත්වයන් තුළ ජීවත් වෙන ළමයිව කොහොමද අපි එකතු කරගන්නේ කියන එක. ඉතින් දෙමව්පියන්ටත් ඒ වගේම වගකීමක් තියෙනවා මං හිතන්නේ දරුවන් එකතු කරන අර ඒකයි දිනචර්යාව කියන එක ඉතාම වැදගත් කියලා පවුලකට. ඒවා ඉතාම සරල වගේ පෙනුනට අපිට දැන් උදාහරණයකට අපි නාගරිකව ජීවත් වෙන්නේ. හැබැයි අපේ දිනචර්යාවක් තියෙනවා රාත්‍රී කෑම වේල අපි එකට තමයි ගන්න කියලා. ඒකට ඩිවයිස් තියාගෙන හිටියත් මොනවා කරගෙන හිටියත් ටීවී බල හිටියත් ඒ වෙලාවට එන්නම ඕන. එකතු වෙන්නම ඕන. එහෙම එකතු වුණේ නැත්නම් ඒගොල්ලන්ට ඊළඟ ඒගොල්ලන්ගේ වරප්‍රසාදයන් වලින් එකක් අහිමි වෙනවා. ඒක මේ අපි දඬුවමක් හැටියට නෙමෙයි. හැබැයි ඒගොල්ලෝ දන්නවා. මේකට හිටියේ නැත්නම් අපිට නොලැබෙන්න තියෙන දේවල් වැඩි ලැබෙන දේවල් වලට වැඩිය. ඉතින් ඒ වගේ ක්‍රමවේදයන් අපි පාවිච්චි කරන්නේ නැත්නම් ඒවට ඕන කරන අර
self discipline එහෙම නැත්නම් තමන් වෙතම විනයක් ඇති කර ගන්නවා නම් දෙමව්පියොනුත් සහ මේ වගවීමක් ගන්න පුළුවන් නම් දෙමව්පියන්ට ඒ වගේ අපි ඉන්න සමාජ වාතාවරණය මොකක් වුණත් අපිට පුළුවන් යම් යම් අවස්ථාවල මේ අපේ රූටීන් එක වෙනස් කරන්න අපේ හුරු පුරුදු වෙනස් කරන්න එතනට තමයි අපි මේක දිනෙන් දිනට බලන්න පුළුවන් මම කියන්නේ ලොකුවට හිතන්න ඕනේ අද දිනේ කොහොමද කරන්නේ අපි හෙට දිනේ කොහොමද කරන්නේ ඒ දිනචර්යාවේ අපි එක දවසක එකක් වෙනස් කරනවාද ඔය කියන සරල ක්‍රමවේදයන් වලට අපේ පවුල් ගෙනියන්න පුළුවන් නම් මම හිතන්නේ වඩා හොඳ වෙයි කියලායි මගේ නම් අදහස. අත්දැකීමෙන් එහෙම තමයි අපි දැක්කේ. මම හිතන්නේ බොහොම ස්තුතියි ඔබතුමියට and ලොකු දෙයක් අපිට එක බෙදා හදා ගත්තා මම හිතන්නේ මම ප්‍රශ්න කරේත් බොහොම විචාරාත්මකව අපිට කියන්නේ අපි බොහොම සමාජ විද්‍යා විෂය තුළ අන්තර්ගත වෙන මාතෘකාවන් නිසා අපිට පුරු ඒක ඒ කියන්නේ ප්‍රශ්න අහලා විචාරාත්මකව සාකච්ඡා කරන්න. ඔබතුමිය දිගින් දිගටම කිව්වේ කාන්තාවගේ සවි බල ගැනීම කාන්තාවගේ තියෙන වැඩ කොටස ඒතර පවුල තුළ තියෙන දිනචර්යාව කොහොමද මේවා බෙදාගන්නේ පිරිමි දරුවාට කොහොමද මේ අවබෝධ කරලා දෙන්නේ පුරුෂයා කොහොමද මේක තේරුම් ගන්න. ඉතින් ඒ නිසා ඉතා ගැඹුරු කාරණා කීපයක් බොහොම සරලව හැමෝටම තේරෙන භාෂාවෙන් කිව්වේ. නමුත් මේක තමයි බොහොම න්‍යායාත්මකව සංකල්පව ගැඹුරෙන් සමහර තැන්වල තියෙන්නේ. ඉතින් අපි මේ අවස්ථාව උදා කරලා දෙනවා මෙහි සම්බන්ධලා ඉන්න විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ අදහස් ඉතා කෙටියෙන් සහ නිරවුල්ව අපිට යොමු කරනවා නම් මම හිතන්නේ ඒක පහසුයි සමිත මහත්මියට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ නිසා අපි කලබල වෙන්නේ නැතුව කෙටියෙන් තමුන්ගේ ප්‍රශ්න බොහොම කන්ස්ට්‍රක්ටිව් විදිහට ක්‍රිටිකල් කම්ප්‍රිහෙන්සිව් විදිහට ඉදිරිපත් කරත් හොඳයි. ඒකට අපිට ලේසි. බොහොම ස්තුතියි. එහෙනම් අපි ආරාධනා කරනවා ඔබලාට විනාඩි 10ක් 15ක කාලයක් තියෙනවා. තමුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද ඒක තමයි වැදගත්ම දේ මේ සාකච්ඡාවේ. අවුරුදු නැද්ද ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න නැත්නම් අපිට පුළුවන් අපිට මීඩියාත් මගින් අදහසක් ඉදිරිපත් කරන්න. අවසරයි මම එහෙමවත් දන්නේ මම කතා කරන එක එහෙනම් පොඩ්ඩක් පැහැදිලි නැහැ. හඬ පොඩ්ඩක් පැහැදිලි නැහැ කැඩි කැඩි ඇහෙන්නේ. ඔබට පුළුවන් නම් ප්‍රශ්නේ ටෙක්ස්ට් කරත් අපිට තව වඩා ලේසි අපිට ගන්න මේ ප්‍රශ්නේ. වෙන කවුරුත් ඉන්නවද නැත්නම් එයා ලෑස්ති වෙනකම්? ආයිබෝන් මං ඇහෙනවද? ඔව් ඇහෙනවා. හොඳින් ඇහෙනවා. මම මේනකා මහියංගනේ මීගහකුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ළමා හිමිකම් ප්‍රන්දාරි. මම සමිතා මහත්මියගෙන් දැනගන්න කැමති මේ සතුටු පවුල සංකල්පය අපි හොඳට ක්‍රියාත්මක කරනවා නම් ඒ සංකල්පය සමාජගත කරන්න අපි උත්සාහ දරනකොට මේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව පුරුෂ දැන් පවුලක තාත්තගේ නැත්නම් සහෝදරයාගේ මේ මත්ද්‍රව්‍ය භාවිතය හරි ගැටලුවක් වෙලා තියෙනවා මේ සතුරු පවුල සංකල්පේ කඩා හිරවන්න. ඒකට ඒක අපි දැන් ග්‍රාමීය මට්ටමේ වැඩ කරන නිලධාරීන් විදිහට මෙතනදි තමයි අපි ගොඩාක් අපහසුතාවයටපත් වෙන තැන. එතෙන්ද චුට්ටක් ආමන්ත්‍රණය කරනවා නම් ඔබතුමී මම කැමතියි. අනිවාර්යෙන්. මේනකා මං හිතන්නේ අපි සතුට පවුල අද දවසේ ලොකුවට ඒ ගැන මතු කරේ නැති වුණත් ඒක ඉතාම වැදගත් කාරණාවක් සහ ඒක අපේ වැඩපිළිවෙළ වල ලොකු මැදිහත්වීමක් සහිත කාරණාවක් ඔය මධ්‍යසාර භාවිතය කියන එක. ඉතින් ඒකෙදී ගොඩක් වෙලාවට අපි නොයිකුත් ක්‍රමවේදයන් ඇත්තටම පාවිච්චි කරනවා. ඔයා දැන් ළමයි එක්කලා වැඩ කරනවා කියපු නිසා මම පොඩ්ඩක් ඒ පැත්තට යොමු වෙලා කතා කරන්න ළමයින් සමග කොහොමද අපි මේ ගමන යන්න පුළුවන් කියන එක. තාත්තගේ භාවිතය සම්බන්ධයෙන් සහ භාවිතයෙන් පසු හැසිරීම සම්බන්ධයෙන් කියන්නේ දරුවන්ව අනතුරකට දාන්නේ නැතුව ඒ කියන්නේ තාත්තට අභියෝග කරන්න දරුවෝ යවන්න බෑ. දරුවන්ව අභියෝගයට ලක් කරන්නේ මේ අවදානමට ලක් කරන්නේ නැතුව කොහොමද කරන්නේ කියන එක. දැන් උදාහරණයක් තමයි
මේ හැම එකටම වැදගත් වෙන්නේ තාත්තට බීලා ගෙදර එන්න බැරි පරිසරයක් අපි ගේ ඇතුලේ හදන්නේ කොහොමද කියලා. බීලා ගෙදර එන තාත්තා කෙනෙක්ට ගෙදර පරිසරය එයාට ඕන හැටියට හසුරවන්න පුළුවන් නම් ඒ පරිසරය එයාට පහසු විදිහට නම් හැම විටම සකස් වෙලා තියෙන. ඒ කියන්නේ තාත්තා බොන නිසා අපි ඔක්කොම පැත්තකට වෙලා සද්ද නැතුව තාත්තගෙන් අයින් වෙලා තාත්තව තරහ ගස්සන්න නැතුව අපි හැමදාම පැත්තකට වෙලා ඉන්නවා. භාර්යාව එයාගේ ජීවිතේ පහසු කරන්න ඕන නිසා එයාට කැම ටික බෙදලා තියලා අවශ්‍ය දේ මේව කරලා ඔක්කොම මුණකට හොදන එකක් දීලා පුළුවන් තරම් උත්සාහ කරනවා බීලාපු කෙනාව අවසන් නැතුව ඉන්න ඕනද කියලා. ඉතින් ඔන්න ඔය වගේ වාතාවරණයක් තමයි ගොඩක් වෙලාවට ඒ දිනපතා බීමත්කමට යන පිරිමින් සම්බන්ධයෙන් පවුල්වල තියෙන්නේ. ඉතින් ඒකෙදි ගොඩක් වෙලාවට අපි ළමුන් සමග يعني ඒ වගේ පවුල් අපි පවුල තුල අවදානම ගන්න බැරි නිසා අපි ගොඩක් ප්‍රජාමැදිහත් වීම තමයි ඒ වෙයිදී ගන්න උත්සාහ කරන්නේ. මොකද හුදකලා ළමයි අනාරක්ෂිත කරන්න බැරි නිසා. ඉතින් අර ප්‍රජා සංස්කෘතිය වෙනස් කරනවා කියන එක. ඒ කියන්නේ අපි මගේ තාත්තව එම් කරන්නේ නැතුව හැබැයි අපි කතා කරනවා අපේ ප්‍රජාවේ තාත්තලා ගැන. අපේ ප්‍රජාවේ තාත්තලා සම්බන්ධයෙන් අපි වැඩසටහන් කරනවා. ප්‍රජාවේ දැන් උදාහරණයකට මට මතකයි අපි එක සැරයක් වැඩසටහනක් කරා දරුවන් සමග ළමා සමාජ මට්ටමින් මම කැමති මගේ තාත්තා කියලා. එතකොට දරුවෝ හැමදේනම චිත්‍ර ඇඳලා ඒක ගැන කවි ලිව්වා. වෙනත් නිර්මාණශීලී දේවල් කරා මම කැමති මගේ තාත්තා ගැන. ඒක ගමේ පන්සලේ හාමුදුරුවෝ ඒක කැමති වෙලා පන්සලේ ශාලාවේ චිත්‍ර ප්‍රදර්ශනය කරලා තාත්තලා අම්මලාට ඇවිල්ලා බලන්න කියලා එහෙම ප්‍රජා සංවාදයක් අරගත්තා. එතකොට තමන්ගේ තාත්තා මම කැමති මගේ තාත්තා කියලා දරුවා දෙන පණිවිඩේ කොයි විදිහටද එක පැත්තකින් ගන්න කියන එක ගැන පොඩි මම කියන්නේ ඒකෙන්ම හැමදේම තීරණය වෙනවා කියලා. හැබැයි අපි මේ පියවරෙන් පියවර කොහොමද ඒකට ඕන කරන වාතාවරණය හදන්නේ කියලා. මිනිස්සු පුළුවන් තරම් බීමත්කමේ ඉන්න සහ බීමත්කමින් හැසිරෙන්නේ Tamanට එහෙම හැසිරෙන්න Tamanගේ අවට පරිසරය උදව් කරන තාක්කල්. ඒකට සමාවක් අවසරයක් දෙන තාක්කල්. ඒක ලොකු කරලා සමාජය තුල පෙන්වන තාක්කල්. මේ අරයා බොන මිනිහානේ අපෝ එයා නම් මෙහෙමයිනේ. එමෙ කළ එයාට සමාජය තුළ වටිනාකමක් දෙන නිසා. ඉතින් අපි ප්‍රජා සංස්කෘතිය වෙනස් කරනවා නම් ඒ වටිනාකම් ඉවත් කරන්න. ඒක අර හුදකලාවේ මගේ තාත්තට පහර ගන්නවා කියන එකෙන් එහාට ගිහිල්ලා අපිට එහෙම කරන්න පුළුවන්. දැන් අපි අර ඉස්සෙල්ලා පෙන්නපු කැලෙන්ඩරේ අපි දැම්මා මේ අපේ ගෙදර අපි හැමදාම සතුටින් අපේ ගෙදර මධ්‍යසාර වලට සමාව අවසරයක් ලැබෙන පරිසරයක් නැති නිසා. ඔන්න ඔය වගේ එකක්. එතකොට ළමයි සතුටු මුණ මාක් කරා එහෙම නැති දවස්වලට. එහෙම තියෙන දවස්වලට අසතුටු මුණ මාක් කරා පවුල තුල. ඉතින් ඒ වගේ කාරණා මම හිතන්නේ අපිට බොහොම පරිස්සමින් ක්‍රමානුකූලව කාලයක් අරගෙන එකින් එක තමයි කරන්න වෙන්නේ. ඉතින් ගොඩාක් තියෙනවා මේ වගේ නිර්මාණශීලීව කරන්න පුළුවන්. අර ඒ පරිසරය වෙනස් කරන්න, ඒ සමාව අවසරය නොදෙන්න, ඒ අර අපි කියන්නේ පහසු කම්ෆර්ටබල් ඉන්න නැති වෙන්න, බීලා ඇවිල්ලා ඊටාම පහසුවෙන් ඉන්න නැති වෙන්න. අන්න ඒ කියන විදිහේ නිර්මාණයන් අපිට පවුල සමග කරන්න ඕනේ. මොකද අපිට බීමත්කම නැති කරනවා කියන එකෙන් අපි ගියොත් එහෙම ඒක ටිකක් අභියෝගාත්මක වැඩි. මොකද බීමත්කම කියන එක ඊටාම ආර්ථික දැවැන්ත මොනවාද අපි කියන්නේ සමාගම් පිටිපස්සෙන් ඉන්න දේශපාලනික කාරණාවක්. හැබැයි මගේ තාත්තා බීමත්කමින් ආරක්ෂා කරගන්නවා කියන එකේදී ළමයිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපි කැමති බොහොම ස්තුතියි මේ මත්ද්‍රව්‍ය භාවිතය පවුල් සතුටට වෙන හානිය පැහැදිලි කරාට. අපි කැමති තවත් ප්‍රශ්න කීපයකට යමු වෙන්න. කවුරු හරි ඉන්නවද? බොහොම කෙටියෙන්. නිලංග කතා කරන්නේ පන්නලින් මුල්ලමගේ සංගঠন නිලධාරී. මට ගැටලුව තමයි දැන් අපි ඇත්තටම දෙමව්පියෝ දැනුවත් කිරීම මේ සම්බන්ධව කරනවා. නමුත් මම හිතනවා ඔබතුමියගේ අපිට වඩා වැඩි කියවීමක් ඇති කියලා මේ සම්බන්ධව. දැන් අපි සතුටු පවුලක් ගොඩනගන්න යන වෙලාවේදී අපි ගොඩක් වෙලාවෙදී මුල්ලමාවිය දරුවන්ගේ දෙමව්පියෝ පෙර පාසල් ගුරු මහත්මීන් ඒ ආදී මේ කණ්ඩායම් සමග කටයුතු කරනවා. එතනදී අපිට තියෙන ගැටලුවක් තමයි මේ දෙමව්පියන්ගේ තියෙන අනියම් සම්බන්ධතා සහ පවුල් ආරවුල්. එතකොට මේ තුල දරුවාගේ අපි මුල්ලමාවිය සංවර්ධනය කරන්නට පෙර පාසල් හරහා කොච්චර උත්සාහ කරත් අර gedara පරිසරය එතනට ඇවිල්ලා නැති නිසා ගොඩක් වෙලාවට දරුවන් අතින් එක පෙන්눔 නොකරන නිසා එතන ගැටලුවක් තියෙනවා. ඉතින් මම දැනගන්න කැමතියි ඔබතුමියගේ සංවිධාන තුල ඔබතුමිය
දක්වන ඒ සම්බන්ධව මොකද්ද ඔබතුමියට අපට දෙන්න පුළුවන් මේ උපදේශයක් තියෙනවා නම් ඒ දැනගන්න කැමතියි. හොඳයි බොහොම ස්තුතියි නිලන්ති මං හිතන්නේ දැවැන්ත ප්‍රශ්නයක් අපි වැඩ කරන හැම දිස්ත්‍රික්කයකම හැම ගම්මානයකම ඔය ගැටලුව තියෙනවා සහ ඒ ගැටලුව නිසාම ගොඩක් වෙලාවට පෙර පාසල් දරුවන්ටත් වැඩිය තරුණ වයසේ දරුවන් අපහසුතාවයන් වලට පත් වෙනවා. ඉතින් ওই කාරණාවේදී එකක් තමයි ඕකේ පැති කීපයක් තියෙනවා. අපි හිතමුකෝ ස්වාමි පුරුෂයා හෝ භාර්යාව කියන දෙන්නගෙන් කෙනෙක් නැති අවස්ථාවල පිට සම්බන්ධයක් තියෙන කෙනෙක් ගෙදරට රැගෙන ඒම සහ ඒ දරුවන් අවදානමට ලක් කිරීම. ඒ අරුණාම එකට ජීවත් වෙන ගමන් ස්වාමි පුරුෂයා භාර්යාව හැටියට එකට ජීවත් වෙන ගමන් මේ ඒ වෙන සම්බන්ධතාවයන් තුළට යොමු වෙන එක. ඉතින් මං හිතන්නේ ඕකේ දැවැන්ත ලෙස තියෙන යටි කාරණාවක් තමයි මේ පවුල්වල තියෙන ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ ගැටලු. එහෙම නැත්නම් ඒ අවශ්‍යතාවයන් ගැන, එහෙම නැත්නම් ඒව ගැන හිතන විදිහ ගැන, ඒවා තුල ජීවත් වෙන විදිහ ගැන තියෙන ගැටලු. ඉතින් ඒක වෙනමම සාකච්ඡාවට ලක් කරන්න ඕන. මොකද කවුරුත් සතුට පවුල් දැන් අපි සතුට පවුල් වැඩසටහන කිව්වහම එච්චර ගැඹුරට සමහර අය යන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි ඒක අත්‍යවශ්‍ය කාරණාවක් පවුල්වල අපි ආමන්ත්‍රණය කළ යුතුම. ඒ දැන් ගොඩක් වෙලාවට ඊටාම සරල කාරණාවල ඉඳලම මේකට බලපාන තත්ත්වයන් තියෙනවා. අපිට ඕනතරම් කාන්තාවෝ කියලා තියෙනවා ස්වාමි පුරුෂයා අපිරිසුදුයි. නැත්තම් ස්වාමි පුරුෂයා කියලා තියෙනවා මගේ භාර්යාව අපිරිසුදුයි. මේ සනීප ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න පවා ඕවට බලපානවා. ඉතින් අපි හරියටම තේරුම් ගන්න ඕන ඒ ප්‍රදේශවල ඒ පවුල්වල මේ තියෙන මේ අපි හොයන්නේ නැති අපිට නොපෙනෙන මේ පැතිවල තියෙන ගැටලු මොනවද කියන එක. ඒවා කවුරුත් එළියට දාන්නෙත් නැහැ, එළියට කතා කරන්නෙත් නැහැ. හැබැයි ඒවා නිසා පීඩාවටපත් වෙනවා සහ අතහැරලා යනවා. ඉතින් ඒක නිසා මේ ඒක එක පැත්තක්. අනිත් එක තමයි දැන් ගොඩක් වෙලාවට අපි සතුට පවුල් වැඩසටහන කරද්දී අපි අර ගොඩක් වෙලාවට ප්‍රජා බලසතු කිරීමේ ක්‍රමවේදයක් තමයි අපේ තියෙන්නේ. එතකොට අපි මේ පවුල් නිරන්තරයෙන්ම ප්‍රජාගත කරනවා. හුදකලාවේ අර ගැටලුත් එක්කලා ජීවත් වෙන්න ඉඩ දෙන්නේ නැතුව ප්‍රජාගත කරනවා. පවුල් කඳවුරු හරහා එකට ගෙනල්ලා ඒගොල්ලන්ට අදහස් ප්‍රජාවත් එක්කලා ප්‍රජාව ඉස්සරහා එකට අදහස් ප්‍රකාශ කරන්න, තමන් භාර්යාව ගැන හිතන විදිහ ප්‍රජාව ඉස්සරහා කියන්න, ඒක පිළිගන්න, එකිනෙකාට ප්‍රජාව ඉස්සරහා ආදරය ප්‍රකාශ කරගන්න ඔන්න ඔය වගේ ගොඩක් වෙලාවට මේ sannivedana ආදරය කියන දේ අනිත් කෙනාට දැනෙන්නේ නැහැ. කවදාවත් කියලා නැහැ. ප්‍රකාශ කරලා නැහැ. ඉතින් අපිට හම්බ වුණා අවුරුදු 30ක්වත් 30කටවත් තමන්ගේ භාර්යාවට ස්වාමි පුරුෂයාට ආදරය කියන්නේ කියලා වචනයක්වත් කියලා නැති පවුල්. ඒ කියන්නේ ඒක කවදා හරි කියයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ඇහුවම කියන්නේ ඔබ ඉතින් කියන්න ඕනද? එයා දැනගන්න එපැයිනේ. නැත්නම් මිනිස්සු අර වෙන කිසිම දෙයකටවත් ලැජ්ජ නැහැ. හැබැයි මේ වගේ දේවල් sannivedanaya කරන්න අපේ සංස්කෘතිය තුළ අපි හදාගත්ත ලැජ්ජකමක් ඇති කරගෙන තියෙනවා. ඒක නිසා අපි ගොඩක් වෙලාවට මේ ඒ වගේ අපේ අර අදහස් එළියට ගේන්නේ. හැබැයි අපේ ගෙදර කෙනා කියන්නේ නැතුව පිට කෙනෙක් අපිට ඕක වචනකින් කිව්වොත් අපිට ඒක තමයි ගොඩක්ම වටින්නේ. ඒතකොට කියනවා මේ ගෑණි අවුරුදු 30ක්වත් මට ආදරේ කිව්වේ නැහැ. හැබැයි අර අද හම්බෙච්ච කෙනා මගේ මෙන්න මේ වගේ දෙයක් අගය කරා. ඉතින් අර sannivedanaya තියෙන දුර්වලතාවයන් ඒව එළියට ගේන්නේ නැතිකම හැඟීම් ප්‍රකාශනය මේ සියලු කාරණාවන් බලපානවා මේ හේතු නිසා. ඉතින් ගොඩක් වෙලාවට සතුරු පවුල වැඩසටහනකදී මිනිසුන්ට ඒ ඇතුලේ හංගගෙන ඉන්න සිතුවිලි එළියට දාන්න, ඒව සාකච්ඡා කරන්න, ඒකට ඕන කරන අර අපි ඒකට කියන්නේ මේ පහසු පරිසරය හදනවා කියලා. ගෙදර ඒ පරිසරය ගොඩක් වෙලාට නැහැ. මොකද ගෙදර පරිසරය ඒගොල්ලෝ වහගෙන ඉන්නේ. ගෙදර පරිසරයට ඉබ්බෝ දාගෙන ඉන්නේ. ඒ නිසා ඒකෙන් එළියට ඇවිල්ලා ඒක කරන්න පුළුවන් පහසු පරිසරයන් අපි සමහරවිට කෘත්‍රිමව නිර්මාණය කරන්න ඕන. ඒවා මේ පවුල් එකට ගෙනල්ලා කරන සුවද වැඩසටහන් වලදී එකිනෙකාගේ අදහස් ප්‍රකාශ කරන්න දෙන අවස්ථාවන් වලදී එහෙම එළියට ගේන්න ඕන. එහෙම නැත්නම් අර හැංගිලා හුදකලාව දුක් විඳින සහ මෙවැනි ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන පවුල් ප්‍රමාණය අපිට එන්න වැඩි වෙන එක තමයි වෙන්නේ. මම කැමතියි ඔකට පොඩි දෙයක් එකතු කරන්න. මම හිතන්නේ දැන් අපේ රටේ සමහර පවතින නීති රීති ප්‍රතිපත්තිත් එක්කත් ওই ප්‍රශ්න ඇති වෙනවා. දැන් උදාහරණයකට ඔබතුමිය දන්නවා ඇති
විශාල යුද්ධය නිසා වැන්දපු තත්ත්වයට පත් වෙලා තියෙනවා දෙපැත්තෙම. විශේෂයෙන්ම සිංහල සමාජය තුළ රණවිරුවන්ගේ බිරින්දෑවරු තරුණ වයසේ වැන්දපුවන් වුණාම ඔවුන්ට නැවත විවාහයක් කර ගැනීමේදී තමුන්ගේ මියගිය ස්වාමියාගේ වැටුපෙන් කොටසක් අහිමි වෙනවා කියන එක තමයි දන්න විදිහට. නමුත් ඒක නිවැරදි වෙන්න ඇති. එතකොට කරන්නේ ඇයට ඒ වැටුප නිසා හෝ ඒ වරප්‍රසාද නිසා ඇය නීත්‍යානුකූල නැවත දෙවෙනි විවාහයකට යන්නේ නැහැ. එතකොට වෙන්නේ මේ ක්‍රමයේ හරහා අපේ රටේ පවතින නීතිය හරහාම ඇය අනාරක්ෂිත සම්බන්ධතාවයකට තල්ලු වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම බැටගන්නේ කාන්තාව සමාජ අවලාද වලට පවා ලක් වෙනවා. ඉතින් මේ වගේ දේවල් නිවැරදි කරන්න අපිට ඔබතුමිය වගේ අයගේ මැදිහත් වීමක් සහ මේ සංවිධාන වල මැදිහත් වීම අපිට රජයට බල කරන්න බැරිද? මං හිතන්නේ දැනටමත් එහෙම වැඩපිළිවෙල තියෙනවා. දැන් අර මේ සිංගල් මදර්ස් ලගේ එහෙම නැත්නම් මේ කාන්තාවන් පමණ මේ women headed households පනත දැන් මං හිතන්නේ ඔය ගොඩාක් යෝජනා එකලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ සෑහෙන ප්‍රගතියක් කියන්නේ ඒක ප්‍රගතියක් කියන්නේ ඒකේ ප්‍රතිඵලයන් තාම එන්න කාලයක් නැහැ. හැබැයි ඒක මේ පනතක් හැටියට සම්මත කරගන්න ඉස්සරහට යන ගමනේ ගොඩක් ගිහිල්ලා තියෙන බව තමයි මම දන්න තරමින්. මහේෂ් මං හිතන්නේ ගිය සුමානෙත් මිනිස්ට්‍රි එකට ගිය වෙලාවේ කාන්තා අමාත්‍යාංශය අපි සාකච්ඡා කරේ. ඒ වගේ සාකච්ඡාවක් නැතුව නෙමෙයි. හැබැයි ඒවා අපිට උමනා තරමට වේගෙන් ඉස්සරහට යන්නේ නැහැ. ඒවා බොහොම හිමින් ගමනක් තමයි යන්නේ. හැබැයි ගොඩක් ආයතන ගොඩක් සංවිධාන ඒක ගැන හිතලා අවදාස යෝජනා දීලා මේකට ඕන කරන රෙකමෙන්ඩේෂන්ස් ගෙනල්ලා දැනට ඒක සම්මත වෙන මට්ටමේ පනතක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. බොහොම ස්තුතියි. මම හිතන්නේ තව ප්‍රශ්න එකක් හෝ දෙකකට අපිට අවස්ථාව දෙන්න පුළුවන්. ප්‍රශ්න දෙකකට වගේ මම හිතන්නේ චන්දිමා මිස්ලා අපේ මේ සුපේශලා එයාලා ඉන්න හින්දා අපි තව ප්‍රශ්නකට වගේ යන්න පුළුවන්ද? ඒ සංවිධායක මණ්ඩලයෙන් අපි අහන්නේ තව ප්‍රශ්න දෙකක්. ඔව් සර් මේ ප්‍රශ්නයකට යන්න පුළුවන් සහභාගී වෙනවා නානික ප්‍රශ්න අහනවා නම් ඒ අතරේ මටත් ප්‍රශ්නයක් තියෙනවා. ඔව් බොහොම වැදගත් සහ මේ මාතෘකාවක් මේ මටත් හිතුණා මොකද අපි දැන් මේ ඉන්න තත්ත්වයේ හින්දා මම හිතන්නේ අපි හැමෝම සමාජ විද්‍යාඥයෝ හින්දා මෙතන සම්බන්ධ වෙලා ඇත්තේ සමාජ විද්‍යාඥයෝ මුල්ලමාවිය සංවර්ධන නිලධාරීන් විදිහට වැඩිපුර ඉන්න සමාජ විද්‍යාඥයෝ නිසා මට හිතුණා මේ අපේ පවුල් වල තියෙන දැන් ඇත්තටම දැන් අපේ රටේ බොහෝ ප්‍රශ්න වලට හේතුව මේ අපේ දැන් පවුලෙන් පටන් ගන්න ඒවානේ නේද? ඒකට අපි කොහොම හරි නේද රට ආණ්ඩු මාරු කරන්න ඒ වගේ එහෙම තත්ත්වයන් පවා. එතකොට එතනදිත් ඔය සතුටු පවුල කියන සංකල්පය තියෙනවා කියලා මට හිතෙනවා. ඇත්තටම ඔය තීරණ ගැනීම කියන්නේ අපි දැන් පවුලේ තීරණ ගැනීම දැන් ඡන්ද බලය පවා පවුලෙන් දැන් සමහරට ඔක්කොම රතු එහෙම නැතුව අපිට අර ස්වාධීන තීරණ ගන්න එහෙම පවුලේ සහභාගීත්වය තියෙනවා අපිට ඩිසිෂන් මේකින්. මං හිතන්නේ මිස්ගේ ඒ අත්දැකීම කොහොමද ගම්මට මේ වැඩ කරද්දී? මගේ අත්දැකීම ගැන කතා කරොත් චන්දිමා ගොඩක් වෙලාවට කාන්තාවන් මං හිතන්නේ තමන් තීරණ ගන්නවා කියන තැන තමන්ව තියලා හිතන්න තාම හරි බයයි. ඒ මොකද ඒකට එක හේතුවක් තමයි එකක් ඒ තීරණේ වැරදුනොත් ඒකේ වගකීම කොහොමද මට එන්නේ? දැන් ඕක ඡන්දේ පැත්තකින් තියන්නකෝ. මේ දරුවෙක්ගේ සරල කාරණාවක් ගැන හිතන්නකෝ. දරුවා දැන් කරපු යම් වැරද්දකදී මව හරි තීරණේ ගත්තද? ඒ හරි තීරණේ නොගත්ත නිසා දරුවට වැරදුනාද? එහෙම නැත්නම් ඒකට කවුද වග කියන්න ඕන? මේ අම්මගෙන් තමයි ඇවිල්ලා අහන්නේ මේ කවුද යන්න දුන්නේ? ඇයි යන්න දුන්නේ? ඉතින් ඔන්න ඔය කියන මේ මං හිතන්නේ ඔය හැම තීරණයක්ම එක හා සමානයි. අපිට අඩුම ගානේ එවැනි තීරණයකදී මමයි ඒ තීරණය ගත්තේ. මම යන්න දුන්නේ මේ නිසයි. යන්න දුන්නේ දරුවාට ඒ ගියේ එකෙන් මෙන්න මේ දේවල් වෙන නිසයි. ඔය කියන තත්වයන් තුළට එන්න තරම් ශක්තියක් අපේ කාන්තාවකට නැති. ඒක නිසා ගොඩක් වෙලාවට දරුවගේ ප්‍රශ්නයක තුනක් කිව්වහම කියන්නේ ගිහින් තාත්තගෙන් අහන්න. තාත්තත් කියන වෙලාවල් තියෙනවා තාත්තට වගකීම ගන්න බැරි නම් ගිහින් අම්මගෙන් අහන්න කියලා. මොකද වගකීම එතකොට කාට හරි දාන්න පුළුවන් නිසා. ඉතින් ඒ වගේ අර එකඟ වෙච්ච අපි විග්‍රහ කරලා
ඒ තීරණය තුළින් එන්න පුළුවන් ප්‍රතිඵලයන් විග්‍රහ කරලා ගන්න හුරුවක් නැහැ. මම අර ඒකයි මගේ අපේ පවුලේ හුරු පුරුදු මොනවද? අපිට එහෙම හුරුවක් තියෙනවද? අපි ගන්න හැම තීරණයකම අපි ඒ වගේ දේවල් සාකච්ඡා කරනවද පවුලක් හැටියට? අපි ඡන්දේ දානකෙදිත් එහෙමයි. අපි ඡන්දේ දානකොට අපි තීරණය කරන්නේ රටේ හෙට දවසේ තීරණය කරන්න අවශ්‍ය කරන හොඳම තීරණය මොකක්ද කියලාද? එහෙම නැත්නම් අපි හැමදාම දැන් මේකටයි අපි මේකට තමයි දාන්නේ. ඉතින් එහෙම නැත්නම් අපිට දාලා වැරදුනොත් ඒ වැරද්දේ වගකීම අපිට ගන්න පුළුවන්ද? ඔන්න ඔය වගේ නොයෙකුත් මේ අපිව පසුබෑමට ලක් කරන තත්වයන් සමාජය තුළ තියෙනවා සහ කාන්තාවන් විශේෂයෙන්ම අර බලසතුකරණය කියන එකේදී අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ කාන්තාවන්ට තනි තීරණ ගන්න බැරි අවස්ථාවලදී සාමූහිකත්වය කියන එක women collective decision making කියන එක. එතනට එන්න පුළුවන් වාතාවරණයක් තමයි අපි සකස් කරන්න යන්නේ. එතකොට අඩුම ගානේ මගේ තීරණය තුළ මම හුදකලා නැහැ. අපේ ගමේ ඉන්න කාන්තාවෝ මෙච්චර ප්‍රමාණයක් ඒ තීරණය ඇනලයිස් කරලා නැත්නම් ඒක විග්‍රහ කරලා ඒකේ වාසිය අවාසිය අපි මේතනට ඇවිල්ලා තියෙනවා. ඒතකොට මට ඒක ගැනීම ගැන මට හොඳ අදහසක් තියෙනවා. අර අපි හුදකලා නැහැ තීරණයත් එක්කලා. ඉතින් ඒක නිසා අපි හැමතිස්සෙම යෝජනා කරන්නේ කාන්තා බලසතුකරණයේදී මේ shared power කියන එක නැත්නම් බෙදා හදාගත්ත බලය power with කියන එක collective බලය කොහොමද අපේ තීරණ වලට ගේන්නේ කියන එක. එහෙම තමයි කාන්තාවන් ඉතිහාසයේ ඉඳලාම ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. තනි තීරණ වලට වැඩිය සාමූහිකයන් හැටියට කාන්තාවන් වෙනුවෙන් තීරණ ගැනීම කියන එක. මම හිතන්නේ ඒක තමයි ඉස්සරහට අපි ප්‍රොමෝට් කරන්න ඕන. තවත් ප්‍රශ්න මොන හරි අදහස් තියෙනවද අපිට අවසාන ප්‍රශ්නය වශයෙන් මම හිතන්නේ කරන්න පුළුවන්. මොකද සංවිධායක මණ්ඩලයටත් මොන හරි පණිවිඩ ඇති කියන්න. සුබ රාත්‍රියක් සියලු දෙනාටම මහිස්සගෙන් ඒ වගේම සමිත මිස්ගෙන් හැමෝගෙම අවසරයි. ප්‍රශ්නයක් අහන්න නෙමෙයි මම ස්තුති කරන්න කතා කරේ. ගොඩක් වටින වැඩසටහනක් ගොඩක් හොඳ වැඩසටහනක්. ඉතින් මම හරි ආසයි ඉස්සර ඉඳලා සමිත මිස්ගේ දේශන අහන්න කතා අහන්න. ඉතින් මේ සමිත මිස්වයි මහිස්සෝය දැක්ක ගමන් මේක මේ ලියලා තියාගෙන බැලුවා. ඉතින් මටත් ගොඩක් දවස් ඉඳලා ඕන කරන ප්‍රශ්න ටිකකට උත්තර හම්බුණා. ඉතින් මිස් එක මම ගොඩක් වැඩ කළා තියෙනවා. ඉතින් ඒ හින්දා මම දන්නවා ප්‍රායෝගික මිස්ලාගේ වැඩපිළිවෙල ගැන. ඉතින් ගොඩාක් ස්තුතියි චන්දිමා මිස්ට සහ සියලු දෙනාට අද දවසේ මේ වැඩසටහන අපිට ලෑස්ති කරලා දුන්නට. බොහොම ස්තුතියි රෝෂිනී. ඔයාගේ හඬ ඇහිමත් සතුටක් අද දවසේ. මම හිතන්නේ බෙහෙවින් ස්තුතියි සමිතා මහත්මිය බොහොම අපූර්වට අර මල නොතලා රොන් ගන්නවා වාගේ එක පැත්තෙන් සංස්කෘතිය ආගම තියෙනකොට අනිත් පැත්තෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමානතාවය මේ දෙපැත්තේ තියෙනපත් වෙන විලක්කුවක් වගේ දෙපැත්තේ මේක මැද තමයි සතුටු පවුල ගොඩනගන්න අය උත්සාහ කරන්නේ. ඒකයි වටින්නේ. විශේෂයෙන් අපි දකිනවා ගොඩක් ඔය සමාජ පරිවර්තකයන් ඔය කියන ස්ත්‍රීන් සවි බල ගන්නන පුද්ගලයන් කරන්නේ සමහරවිට පවතින සම්මත සංස්කෘතියට සාරධර්ම සිරිත් විරිත් වලට යම් අභියෝගයක් කරලා කාර්යභාරයේ බෙහෙම සාර්ථකයි අපිට පෙනී යන්නේ. ඒක තමයි මම හිතනවා ඒකට වෙලා තියෙනවා. සාකච්ඡාවත් අපි ඒක සමහර සාකච්ඡාවත් අපි අත්විඳා. ඒ නිසා මම හිතනවා ඔබතුමියට තවත් දීර්ඝ කාලයක් මේ සේවය කරන්න ලැබෙන්න ඕන. සමහරට විශ්වවිද්‍යාල වලින් අපි කරන්න ඕන දේවල් අපිට වඩා බොහොම ප්‍රායෝගික බොහොම ව්‍යවහාරිකව මම හිතන්නේ ඒ දේ කරනවා. ඉතින් අනිත් පැත්තට ඔබතුමියගේ අත්දැකීම් දැනුම විශ්වවිද්‍යාල ලැබෙනවා. ඉතින් මේ දේවල් එකතු වෙනවා. ඉතින් ඒ නිසා අපි සුබපතනවා ඔබතුමියට තවත් මේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඒ වගේම මේ සංවිධානය කරපුවාටත් මම ස්තුතිවන්ත වෙනවා. අපි ආරාධනා කිරීම සම්බන්ධයෙන් නිදහස් කතා කරන්න බාධාවක් නැතුව ඉඩකඩ දුන්නට මණ්ඩලයට අවස්ථාව දෙනවා. එhmenan බොහොම ස්තුතියි සිල් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී ඉතාමත් රසබර සාකච්ඡාවක් අප වෙත ගෙන ආවාට සමිතා සුගතමාලා මහත්මියට වගේම ආචාර්ය
මොහොමඩ් මහේෂ් මැතිතුමාට බොහොම ස්තුතියි. ඒ වගේමයි අද දවසේ මේ වැඩසටහන ආරම්භයේ සිට අවසානයේ දක්වා රැඳී සිටි ඔබටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි විශ්වාස කරනවා ඉතාම රසබර ඒ වගේම ඉතාම ප්‍රායෝගික මට්ටමේ කරුණාකාරී රාශියක් ඔබ මේ වැඩසටහන හරහා ඉගෙන ගන්නට ඇති ගන්නට ඇති කියන කාරණාව. ඒ වගේම චන්දිමා ජයසේන කතිකාචාර්ය චන්දිමා ජයසේන ඒ වගේම සහාය කතිකාචාර්ය නිශාන් මදුශංක ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා ආදී විද්‍යාර්ථීන්ගේ සංගයේ සියලුම නිලධාරීන්ට දෙවෙනි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී මේ වැඩසටහන සංවිධානය කිරීම වෙනුවෙන්. ඒ වගේම නැවතත් ලබන මාසෙදී ප්‍රජාව ඉලක්ක කරගත් මෙවැනිම සාකච්ඡාමය වැඩසටහනකින් ඔබව හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට මේ වැඩසටහන අපි නිමා කරන ඔබ හැම කෙනෙක්ටම දෙවෙනි ස්තුතිවන්ත වෙනවා. සුබ රාත්‍රියක්.